තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කිංසුකෝපම සූත්‍රය කිංසුක කියලා කියන්නේ කෑම ගහන නම. කිංසුක කියන්නේ කිංසුක කියන්නේ කෑල ගහ උපමා කළා දේශනා කරපු සූත්‍රය. හරිද? කල්ලි එක්තරා මහණෙක් එක්තරා මහණෙකු වෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා ඒ භික්ෂුන්ගෙන් එවත්නි මහණුගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වේද? හරිද? එතකොට දර්ශන විසුද්ධිය කිත්තවතනුකෝ ආවසෝ භික්ඛුනෝ දර්ශන විසුද්ධිය හොති. භික්ෂුවකගේ දැකීම පිරිසුදු වෙන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා දර්ශනයේ විසුද්ධිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා අහනවා. හරිද? උනොතින් තමයි දැන් දිට්ඨි කියලා අපි දැකීමට කියනවා. දිට්ඨි විසුද්ධිය සහ දර්ශන විසුද්ධිය දෙකක්. හරිද? දිට්ඨි විසුද්ධියේදී දිට්ඨිය පිරිසුදු වෙනවා. සත්වයක් හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා ඇති දිට්ඨියක් තියෙනවනේ මේ දිට්ඨිය නැති වෙනවා. සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න දිට්ඨිය පිරිසුදු වෙන එක තමයි දිට්ඨි විසුද්ධිය කියන්නේ. ඒක නාම රූප ධර්මයන් පිරිසුදුයක් ගන්න දිට්ඨි විසුද්ධිය ඇති. නාම රූප පරිච්ඡේදය කියන්නේ. නමුත් එපමණකින් දර්ශන විසුද්ධිය වෙනව නෙමෙයි. එතකොට දර්ශන විසුද්ධිය කියනකොට යථාභූත ඥානය සම්මා දිට්ඨිය. එතකොට ඥාන දර්ශන විසුද්ධිය කියන දෙයක්. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සත්‍ය විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය කියන නාම රූප පරිච්ඡේදය. ඒක පහ කරලානේ ඥාන දර්ශන විසුද්ධිය කරෝල්. එතකොට ඒ කාරණාව හොඳට මතක තියාගන්න. දිට්ඨි විසුද්ධිය කියනකොට මෙතනදී දිට්ඨියයි පිරිසුදු වෙන්නේ මේ දැක්මෙන් කියන්නේ. නමුත් සියලුම ධර්මයන් ආරම්භය ඥාන දර්ශනය පිරිසුදු වෙන්නේ නැහැ. එතනදී කියන කාරණාව. එතකොට කොපමණකින් භික්ෂුගේ දර්ශන විසුද්ධිය වේදයි කියලා ඇහුවා. එතකොට ඒ හාමුදුරුවෝ උත්තර දෙනවා යම් කලක මහාන ස්පර්ශ ආයතන 6 සමුදය අස්තංගමය තතුසේ ධනීනම් එවත්නි මෙපමණකින් මහණකුගේ දර්ශන විසුද්ධිය වේ. සමාධිත්‍ය වෙනවා. මෙපමණකින් දැකීම පිරිසුදු වෙනවා. දිට්ඨිය කලම. එකල්ලි ඒ මහණෝගේ පැන විසඳීමෙන් සතුටු නොවියේ එක්තරා මහණකු වෙත ගියේ. තවත් හාමුදුරුවෝ ගාවට ගියා. ගිහිල්ලා ඒ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා එළඹ ඒ මහණට එවත්නි මහණෝගේ දර්ශනය කෙතකින් විසුද්ධ වේද මේ ඇසිය. එවත්නි මහා යම් කලක පංච උපාදාන ස්කන්ධයගේ සමුදය අස්තංගමය තතුසේ ධනේද එවත්නි මෙපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. ඉස්සල්ලා හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා හුවා දර්ශන විසුද්ධිය කොපමණක වේද කියලා. ඒකට කිව්වා ස්පර්ශ ආයතන 6 ඇතිම නැතිම දක්වන දර්ශන විසුද්ධිය එනවා. එතනින් සතුටු වෙන්නේ නැතුව වෙන හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අහන දර්ශන විසුද්ධිය කොපමණක තියෙනවද? දරපෙන්නෝ පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතිවීම නැතිවීම දක්වන දර්ශන විසුද්ධිය ඇති වෙනවා. ඊට පස්සේ දැන් එතනින් සතුටු වෙන්නේ නැතුව තව හාමුදුරුවෝ ළඟට ගියා. කල්ලි මහණ ඒ පැන විසුද්ධියෙන් සතුටු නොවියේ එක්තරා මහණෙකුට ගියේ. එළඹේ මහණහට ඇගත මහණුගේ දර්ශනය කෙතකින් විසුද්ධ වේදයි මෙසේ කීය. ඒ හාමුදුරුවෝ කිව්වා ඇගත්නි යම් කලක මහණෝ සතර මහා භූතයන්ගේ සමුදය අස්තංගමය තතුසේ ධනීත ඇවත්නි මෙපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. සතර මහා ධාතු ඇතිවීම නැතිවීම දන්නවනම් එපමණකින් දර්ශන විසුද්ධිය වෙනවා. එකල්ලි මේ මහණුගේ පැන විසඳීමෙන් සතුටු නොවියේ එක්තරා මහණෙකු එතෙලිගියේය. එළඹ ඒ මහණුහට ඇවත්නි කෙතකින් මහණකුගේ දර්ශන විසුද්ධිය වේද මෙසේ කීය. ඇවත්නි යම් කලක මහාන යම් කිසිවෙක්
යම් කිසිවක් හට ගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේයි තතුසේ ධනේද ඇවැත්නි එපමණකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. එතකොට යම්දුරු යම් කිසි දෙයක් සමුදය ස්වභාව කොට ඇද්දේ හැමදේම නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන ධර්මතාවය දැක්කොත් තතුසේ ධනේ නම් එපමණකින් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. ඊට පස්සේ දැන් පළවෙනි හාමුදුරුවෝ අහනකොට පෙන්නවා ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත්, දෙවෙනි හාමුදුරුවෝ අහනකොට පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීමත්, තුන්වෙනි හාමුදුරුවෝ අහනකොට කිව්වා සතර මහා ධාතු ඇතිවීම නැතිවීමත්, හතරවෙනි කෙනාගෙන් අහනකොට කිව්වා සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවනම් අන්න එතන දර්ශන විසුද්ධිය. දැන් මේ හාමුදුරුවෝ හරි ප්‍රශ්නයක්. දැන් හතර දෙනෙක් ගාවට ගියා, හතරක් කිව්වා. ඊට පස්සේ එකල්ලි ඒ මහණෝගේ පැන විසඳීමේ සතුට නොවේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේ. එළඹ භාග්‍යතුන් වහන්සේ වැඳ එකත්පසකුන්නේ මහණ භාග්‍යතුන් වහන්සේ මේ සැලකලේ. වහන්සේ මම එක්තරා මහණෙකු වෙත එළඹ ඒ මහණෝගෙන් එවැත්නි කෙපුණක මහණෝගේ දර්ශන විසුද්ධිය වේදයි මේ කීමි. වහන්සේ මෙසේ කී කල්ලි ඒ මහණ මට මෙසේ කී එවැත්නි යම් කලක ස්පර්ශ ආයතන හයේ සමුදය ඇතිවීමත් නැතිවීමත් තතුසේ ධනේද එවැත්නි මෙපමණකින් දර්ශන විසුද්ධිය වේ කියලා පෙන්වනවා. එකල්ලි මම මේ මහණුගේ පැන විසඳීමෙන් සතුටු වෙන්නේ නැතුව තවත් එක්තරා මහණෙක් ළඟට ගියා. ඒ මහණගෙන් මේ දර්ශන විසුද්ධිය කොපමණකද කියලා අහනකොට ඒ මහණ මට කිව්වා පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් තතුසේ දක්නා දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. වහන්සේ මම මේ පැන විසඳීමෙන්ද සතුටු නොවියේ තවත් එක්තරා හාමුදුරුවමක් ළඟට ගිහිල්ලා ඒ හාමුදුරුවන්ගෙන් අහුවා මේ ශාසන දර්ශන විසුද්ධිය කොපමණද කියලා. එතකොට සතර මහා ධාතුන්ගේ ඇතිවීමත් නැතිවීමත් දැකීමෙන් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා පෙන්වනවා. මම එපමණක සතුට නොවි තවත් හාමුදුරුවමක් ළඟට ගිහිල්ලා මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් ඇති වෙනවද කියලා අහුවා. ඒ හාමුදුරුවෝ හටගෙන සමුදය ස්වභාව කොට ඇති යම් කිසි දෙයක් ඇතිවීම ස්වභාව කොට ඇති යම් දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා නම් මෙන්න මෙපමණකින් දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා පෙන්වනවා. වහන්සේ එකල්ලි මම මේ මහණුගේ පැන විසඳීමෙන්ද සතුට නොවියේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹීමි. ඒකටම සතුට වෙනවා මම භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. වහන්සේ කෙතකින් මහණුගේ දර්ශන විසුද්ධිය වේ. ඊට පස්සේ මේ හඳු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය දැකීම පිරිසුදු වෙන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කොපමණකින්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණ යම්සේ පුරුෂයෙකු කුසින් කැලගස නුදුටු විරු වන්නේද හෙතම කැලගස දුටු එක්තරා පුරුෂයෙකු වෙත එළඹෙන්නේ එළඹ ඒ පුරුෂයාට පින්වත් පුරුෂ කැලගස කිවුඳ මෙසේ කියන්නේ හෙතම එම්බල පුරුෂ කැලගස දාගිය කණුවක්ම කලිය මෙසේ කියන්නේ මහණ ඒ පුරුෂයාගේ දෙකෙන් යම් බදුරන් ඒ සමයේ කැලගස ඒ සිනුවන්නේ. දැන් කැල ගහක් දැකලා නැහැ. ඒකෝද සමාහිත අඳුර කවදාවත් කැල ගහ කියන එක දැකලා නැහැ. තමයි ඒකකින් අහනවා කැල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා. එතකොට මොකද උත්තර දෙනවා කැල ගහ කියන්නේ හරියට පිච්චිච්ච කණුවක් වගේ එකක් කියලා. හරිද? එකල්හි ඒ පුරුෂයාගේ විසඳීමෙන් සතුටු නොවිය කැල ගහ සතුටු තවත් පුරුෂයෙකු වෙත ලැබෙන්නේ. කැල ගහක් දැකපු තව කෙනෙක් ගාවට එළඹෙනවා. එළඹිලා අහනවා කැල ගස මොන වගේද කියලා. මෙසේ කියන්නේ හෙත එම්බල පුරුෂ කැල ගස මස් වැදල්ලක් මෙන් ලිහිවන් වන්නේ මෙසේ කියන්නේ. කැල ගහ කියන්නේ මස් වැදල්ලක් වගේ ලේ පාටයි කියලා කිව්වා. ඊට පස්සේ ඒ පුරුෂයාගේ දැකීමෙන් සතුටු දැකපු විදිහ යම් බදුද ඒ විදිහට යා කිව්වා. ඊට පස්සේ ඒ පුරුෂයාගේ වචනෙන් පැන විසඳීමෙන් සතුටු වෙන්නේ නැතුව කැල ගස් දුටුපු තවත් පුරුෂයෙක් කරා ගිහිල්ලා අහනවා පින්වත් පුරුෂයා කැල ගස කෙබඳුද කියලා. එතන එම්බල පුරුෂයා කැල ගස මහරි ගසක් මෙන් පැලුණු කරල් ඇත්තේ ගැලවුණු පොතු ඇත්තේ කියලා කිව්වා. හොඳට මහ විශාල නුග ගහක් බඳු මේ කරල් හටගෙන පොතු ගැලවිච්ච මහ විශාල ගහක් කියලා කිව්වා. හරිද? යම් බඳු ඒ පුරුෂයාගේ දෙකුම යම් බඳු නම් ඒ සමයේ කැල ගසේ බඳු වන්නේ.
මහානේ කලි පුරුෂතම ඒ පුරුෂයාගේ පැන විසඳීමේ සතුටු වන්නේ කැලගසක් දුටු තව පුරුෂයෙකුට එළඹෙන එළඹ පුරුෂයාට පින්වත් පුරුෂයා කැලගසකෙමුද මෙසේ කියන්නේ හිතෙම එම්බල පුරුෂයා කැලගස නුගරුකක් මෙන් ඝන සෙවණ ඇත්තේ මෙසේ කියන්නේ ඒ මහාන පුරුෂයාගේ දැකීම යම් බඳුනම් එසමේ කැලගස ඉබඳු වන්නේ මහාන එසමෙහි යම් යම් පරිදි අවබෝධ කරලද සත්පුරුෂයන්ගේ දැකීමේ දැක්ම පිරිසුදු වී නම් ඒ සත්පුරුෂයන් විසින් ඒ පරිද්දෙන් පවසන ලද්දේය. හරිද? එතකොට තේරුණාද? ඒ කියන්නේ ඕකම මේ ආරණ්‍යයටත් ඔය වැඩිම වෙනවා. හරිද? සමහර කෙනෙක් අගෝස්තු කාලේට ආවහම ගස් ඔක්කොම වීලිලා කර වෙලා ගිහිල්ලා. එයාගෙන් ලැබුණෝරු ආරණ්‍ය නොදැක්ක කෙනෙක්ගෙන් ලැබුණෝරු ආරණ්‍ය කොහොමද කියලා අහුවොත් කවුල කොළ හැලිලා කර වෙලා නට්ටු ගැහිච්ච සේනාසනයක් කියයි. ඊටවල ලැබුණෝරු ආරණ්‍ය නොදකපු කෙනෙක් තව සමහර කාලයක් තියෙනවා මේ සේනාසනේ කොළ දලු දාලා බාගෙට හරි ලස්සනට තියෙනවා. හරිද? ඒ කාලේ දැකපු කට්ටිය හිතාගෙන ලැබුණෝරු ආරණ්‍ය මෙහෙමයි කියලා. තව කාලයක් තියෙනවා ගාස් වැවිලා හොක්කටම කොල් හැම තැනම හෙවණයි. හරි. ඒ වගේ දැන් මේ කෑල ගහේ එක කාලයක් තියෙනවා ග්‍රීස්ම කාලයට අහු වෙලා ඔය ලැබුගිනි වලට අහු වෙලා පිච්චිලා හරියට කණුවක් වගේ. හරිද? ඔන්න කෑල ගහ ඒ මිනිස්සයා දැකපු කාලෙදි කෑල ගහ ඒ බඳුමයි. ඉතින් ඒ බඳු මිනිස්සයාගෙන් කෑල ගහ කොහොමද කියලා අහනකොට හරියට පිච්චිච්ච කණුවක් වගේ කියලා කිව්වා. ඊට පස්සේ වැස්සක් වැහැලා ටිකක් කල් ගියාට පස්සේ ඒක දලු දාලා අලුතෙන් මස් වඩාගෙන එනකොට රතුම රතු පාටයි. එතකොට ඒ කාලේදී මිනිස්සු කෑල ගහ දකිනවා. දැන් අර කෑල ගහ නොදැක්ක මිනිස්සු ඒ මිනිස්සුන් අහනකොට කියනවා කෑල ගහ කියන්නේ හරියට මස් ඇදලක් වගේ ලේවම් පාට එකක් කියලා කියනවා. ඊට පස්සේ ඔන්න වැහලා ටික කලක් යනකොට හොඳට කොළ හැදිලා පොතු ගලවිලා කරල් හැදිලා තියෙන මට්ටමට එනවා. ඊට පස්සේ ඒක දකිනවා. කෑල ගහ කොහොමද කියලා අහනකොට ඒ මිනිස්සයාගේ මට්ටම කියනවා. ඊට පස්සේ තව කෙනෙක් හොද්දට වැවිච්ච මේ කෑල ගහ දකිනවා. කෑල ගහ නොදැක්ක මිනිස්සයා එයාගෙන් අහනකොට කියනවා කෑල ගහ කියන්නේ හොඳට නුග ගහක් වගේ හොඳට වැඩුණු එකක් කියලා. දැන් අර හතර දෙනාම කිව්වේ බොරුවක් නෙමෙයි. ඒ වෙලාවට කෑල ගහ ඒ විදිහයි. ඒ විදිහ තමයි කිව්වේ. කෙනා දැකපු විදිහ කිව්වා. අර සමහර හතර දෙනා පුරෝහිතනේ. ඔව් ඒක වෙනවා. ඊට පස්සේ මේ ඉතින් කෑල ගහ නුදුටු විරු මිනිස්සය වගේ තමයි මේ හාමුදුරුවෝ දර්ශන විසුද්ධිය ගැන ඇහුවා. නමුත් මේ ශාසනයේ අර කෑල ගහ දැකපු එක එක්කෙනා වගේ කෙනෙක් දර්ශන විසුද්ධිය ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම දැකලා දර්ශන විසුද්ධිය ඇති කරගත්ත කෙනා දර්ශන විසුද්ධිය කියන්නේ මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා හොයලා ගවේෂණය කළා පරිශ්‍රණය කළා. ඒ අනුව හිත මෙහෙवला ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ගාවට ගිහිල්ලා අහනකොට එයා කිව්ව පංච උපාදාන ස්කන්ධයත් ඒක ඇතිවීම නැතිවීම දැක්කාම දර්ශන විසුද්ධිය ඇති වෙනවා කියලා. කෙනා දැකපු විදිහ දැන් කියනවා. ඉතින් කෙනෙක් සතර මහා ධාතුව ගැන නෝනින් පරිශ්‍රණය කළා. සතර මහා ධාතුව ඇති වෙච්ච හේතුව කුමන හේතුව නැති වෙනකොට සතර මහා ධාතුව නැති වෙන්නේ කියලා නෝනින් පරීක්ෂණය කළා දැකලා ධර්මය අවබෝධ කරගෙන දර්ශන විසුද්ධිය ඇති වුණාම ඒ බඳු කෙනා ගාවට අවිල්ලා අහුවාම කිව්වා සතර මහා ධාතුවත් ඒක ඇතිවීමක් නැතිවීමක් දැක්කම දර්ශන විසුද්ධිය ඇති වෙනවා. හේතුඵල ධර්ම පටිච්චසමුප්පන්න ධර්මතාවයේ තේරුම් අරගෙන හටගන්න යම් දෙයක් කියලා නම් ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා පටිච්චසමුප්පන්න ධර්මතාවය හරහා හේතුඵල නිරෝධ ධර්ම දැකපු කෙනෙක්ගෙන් ඇහුවාම එයා කිව්වා හටගන්න හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. දැන් අරය දර්ශන විසුද්ධිය කොහොමද කියලා වහම කෙනා පැමිණි මගින් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෑල ගහ උපමා කළා පෙන්වුවා කෑල ගහ නොදැක්ක කෙනා කෑල ගහ දැක්ක කෙනෙක්ගෙන් ඇහුවාම හතර දිනක් හතර ආකාරයකට දැකලා තියෙනවා එකම කෑල ගහ. ඒ විදිහේ නමුත් හැමදෙනාම පෙන්වන්නේ කෑල ගහම තමයි. වෙනසක් නැහැ. ඒ විදිහයි මේ දර්ශන විසුද්ධිය පෙන්වන්නේ මේ එකයි මේ එකල්ලි එසේම යම් පරිදි ගණසන මෙසේ කියන්නේ
ඒ මහාන ඒ පුරුෂයන්ගේ දැක්ම වල සමයේ කැලගස මහාන එසේම යම් යම් පරිදි අවබෝධ කරන ලදද ඒ සත්පුරුෂයාගේ දැක්ම පිරිසුදු වී නම් ඒ සත්පුරුෂයන් විසින් ඒ පරිද්දෙන් පවසන ලද්දේ කෙනාගේ දැකීම පිරිසුදුනේ යම් පරිදිද යාගේ මට්ටමෙන් පැවසුවා ඒ කොයි කෙනා කිව්වා දර්ශන විසුද්ධිය හරි කියන එක තමයි කිව්වේ කොතනකින් තමන් පැමිණි මඟ කිව්වට කොතනින් කොහොම කිව්වත් හරි අන්තිමට ගත්තාම අර්ථය එකම තැනක තියෙන දර්ශන විසුද්ධිය තියෙනවා ඊට පස්සේ කියලා ඔය කැල ගහේ උපමාවෙන් පෙන්නුවා කවුරු දැක්ක පෙන්නුවත් පෙන්න්නේ කැල ගහම තමයි කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා මහණෙනි යම්සේ රජෙකුගේ දැඩි පවුරු පදනම් ඇති දැඩි උපකාරිකා ඇති දැඩි පවුරු තොරන් ඇති සාදරක් ඇති පසලනුවරක් වේද එහි පඬිතු වියත්තු නොවන ඇති නොහඳුනන බලක් වන හඳුනන්නම් පිවිසන දොරටු පල්ලෙක් වන්නේ ශීඝ්‍ර ගමන් නැති දූතයෝ වල පෙරදකින් නවුත් ඒ දොරටු පල්ලාට එම්බල පුරුෂ මේ නුවර හිමියා කොහෙද කිසි කියන්නේ හෙතෙම ස්වාමීනි හෙතෙමේ මැද සිව්මන්සලේ හොන්නේ යයි කියන්නේ එකල්හි ශීඝ්‍ර දූත යුවල නුවර හිමියාට ඌ පරිදි වචනේ පවරාදී ආමගින් පිළිපන්නේ ඊට පස්සේ ශීඝ්‍ර දූත යුවලක් පෑල දිගින් ඇවිල්ලා ඒ වගේම නගර හිමියා කොහෙද කියලා අහනවා නගර හිමියා සිව්මන්සලේ කියන නගර හිමියාට වචන පවරලා දීලා යනවා හරිද ඊට පස්සේ උතුරු දිගින් එනවා දකුණු දිගින් එනවා හතර දිශාවෙන් ඇවිල්ලා නගර හිමියට ඌ පරිදි වචනේ පවරලා දීලා පණිඩේ කියලා ආපු මගින්ම අපහු යනවා හරිද කල ශීඝ්‍ර පොරදී ආමකට පිළිපන්නේ මහණෙනි අරුත් හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරන ලදී. එතකොට මේ දර්ශන විසුද්ධිය ඇති වෙන්න තමයි මේ උපමාව තියෙන්නේ. හරිද? හොඳට ඒක තේරුම් ගන්නවා. දර්ශන විසුද්ධිය ආරම්භය ප්‍රශ්නය ආගෙන ආපු හාමුදුරන්ට මේ හරහා තමයි මේ කවුරු දර්ශන විසුද්ධියට ඇති උනේ. දර්ශන විසුද්ධිය ඇති උනේ කියන තැනයි මේ පෙන්නන්නේ. එතකොට මහණේ අර්ථය හැදවීම පිණිස මා විසින් උපමාවක් කරලා දී. මේ එහි අර්ථයයි. මහණ නුවර යනු ඒ කියන්නේ දැන් මෙතන පෙන්වන්නේ දැඩි පවුරු විශාල පවුරු හදලා ඊට පස්සේ ඔය තිනු සොල්දාදුවට ඉන්න මොනවද අට්ටාල වගේ හදලා ඊට පස්සේ විශාල තොරන් හදලා දොරටු 6ක් තියෙන තාප්පකින් වට වෙච්ච නුවරක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ දොරටු වල ඉන්නවා දක්ෂ වික්ත පඬිත දොරටුපාලයෙක්. හරිද? නොදන්න අය ගන්නෑ. දන්න අය විතරක් දොරටුවෙන් ඇතුල් කරගන්න. ඒ විදිහේ දොරටු 6 ඉන්න දොරටුපාලයෙක්. එතකොට එහෙම ඉන්නකොට තමයි ශීඝ්‍ර ගමන් නැති. කියන්නේ ඉක්මනට පණිඩේ අරගෙන එන යුවලක් එනවා. දූත යුවලක්. හරිද? දූතය දෙන්නෙක් එනවා. දූතය දෙන්නෙක් උතුරු දිශාවෙන් එනවා. හරිද? ඇවිල්ලා අහනවා නගර හිමියා දොරටුපාලයාගෙන් එම්බල පුරුෂ මේ දැන් නගර හිමියාට දෙන්න මේ නගර හිමියා නැත්තම් රටේ රජුරු කොහෙද ඉන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි එයා මේ නගර මැද සිව්මන්සලක් හදලා තියෙනවා. එතකොට හතරමං හන්දියක ගෙයක් තියෙනවා. ඒ ගේ ඇතුලේ තමයි නගර හිමියා ඉන්නේ. ඊට පස්සේ එකල්ලි ශීඝ්‍ර දූත යුවල මොකද කරන්නේ? නගර හිමියා ගාවට ඇවිල්ලා තමන්ගේ ආපු පණිවිඩේ පවර්ලා දීලා ආමගින් පිළිපන්න. ආපු පාරම යනවා. උතුරෙන් නම් ආවේ උතුරු පැත්තෙන්ම යනවා. හරිද? ඊට පස්සේ දකුණෙනුත් එනවා. නැගෙනහිරින් එනවා, උතුරෙන් එනවා, දකුණෙන් එනවා. මේ විදිහට හතර දිශාවෙම එන අය ඒ දොරටුවෙම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ උපමාවක් කළා අර්ථය හඟවීම වෙනස කියලා. නොයෙක් පවුරු අට්ටාලයන්ගෙන් තාප්පයන්ගෙන් වට වෙච්ච නුවර කියලා කිව්වේ මව්පියන්ගෙන් හටගත් බතින් කුමු පිටුවෙන් වැඩුණු අනිත්‍ය ඉලීම්
පිරිමැදීම් බිඳීම් වෙනසීම් ස්වභාව කොට ඇති සතර මහා භූතමය වූ සතර මහා භූතයෙන් හැදුනා වූ මේ සිරුරට නමකි. ඔන්න මේ ශරීරයට කිව්ව මොකද්ද? නුවර කියලා කිව්වා. හරිද? ඒ නුවරට ඇතුළත දොරටු හයක් තියෙනවා. සදර යන ආධ්‍යාත්මික සදායතනයේ නමකි. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ 6 නුවරට ඇතුළත වෙන දොරටු වල නමක්. හරිද? දොරටු දක්ෂයක්ත පඬිත දොරටු පල්ලා කියලා කියන්නේ සිහියට නමක්. හරිද? ශීඝ්‍ර දූත යෝල යන සමත විදර්ශනාවට නමක්. හරිද? ඊට පස්සේ නමකි. ඊට පස්සේ නුවර හිමියා යන විඥාණයට නමකි. හරිද? නුවර හිමියා කියලා කියන්නේ විඥාණයට නමක්. මැද සිව්මන්සල යන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා භූතයන්ට නමකි. ඌ පරිදි වචනය යන නිවනට නමකි. මහන ආමග යන නමකි. ආමග යන අරියට මගට නමකි. එතකොට ආමගින් මාපහු යනවා කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නමක්. ඒ මොකද සම්මාදිට සම්මා සංකප්ප වාචා කම්මතා ජීව වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට දැන් මේක තමයි අපිට දර්ශන විසුද්ධිය ඇති කරගන්න තියෙන කමඨාන. හරිද? ඔය නිවන් දකින්න තියෙන කමඨාන. පුරුජානන ටිකනේ. එතකොට දැන් මේ ශරීරයේ සම්පූර්ණ නගරයක් වගේ. හරිද? එතකොට නගරයට ඇතුල් වෙන දොරටු 6ක් තියෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය. එතකොට දැන් මේ නගරේ අයිතිකාරයා මැද සිව්මන්සලක ඉන්නේ පටිව්‍යාපෝතී. අපි මේ ශරීරයේ මම කියලා කිව්වට පටිව්‍යාපෝතීජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදලා තියෙන. ඒ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින මනෝ විඥානය කියලා කියන්නේ. මෙන්න මේ මනෝ විඥානය කියන තැන තමයි නගර හිමි. තේරෙන්නේ? මනෝ විඥානය තමයි නගර හිමි. එතකොට දැන් මේ රටේ ඉන්නවා දොරටුවට ආරක්ෂාවට හැම වෙලාවෙම දොරටු පාලෙක් තියනවා. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන වෙලාවදී ඇස් වහගෙන භාවනා කරන වෙලාව විතරක් කියලා එකක් නැහැ. ස්පර්ශ ආයතන 6 නොදන්නවුන් බහැර කරන, දන්නවුන් හඳුනන. හරිද? ඒ කියන්නේ මෙයා හතුරෙක්, මෙයා අවඩ පිළිස පවතින කෙනෙක් කියලා තේරුම් ගන්න පුළුවන්. මෙයා මිත්‍රයෙක්, මෙයා සේවකයෙක්, මෙයා අතුලත වැඩ කරන කෙනෙක් කියලා හඳුනා ගන්න පුළුවන් එයාට. ඒ කියන්නේ ඇහැ පරිහරණය කරනකොට කන දිව නාසය ශරීරය මනස පරිහරණය කරනවා හොඳට ඒ අරමුණත් එක්ක සිහිය තියෙනවා. හොඳට සිහියෙන්ම අකුසල ධර්ම අමිත්‍ර වූ දේවල් බැහැර කරන්න, මිත්‍ර වූ දේවල් ගන්න. හරිද? තමන්ට අනර්ථය පිණිස පවතින දේ අයින් කරන්න, අර්ථය පිණිස පවතින දේ ගන්න. හොඳට ඔන්න ස්පර්ශ ආයතන 6ම සිහිය තියෙනවා. ඒකෙන් පළවෙනි කමඨහන තමයි සති නිමිත්ත. නැත්තම් මේ හැම අරමුණක්ම පරිහරණය කරද්දී බොහෝම හොඳට සිහියෙන්ම ඉන්නවා. කටයුතු කරනවා. ඊට පස්සේ ඇහෙන් යමක් එයා දැක්කොත් ඌ පරිදි වචනේ පවරලා දෙන්න ඕන නගර හිමියට. ඌ පරිදි කියලා කියන්නේ අපිට යම් අරමුණක් පේනකොට පේනවා කියන සිද්ධියේ පවතින යථාභූත ස්වභාවය මෙයාට අල්ලා දෙන්න විතරයි තියෙන්නේ. 아무තු වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඒ කියන්නේ අපිට ඇහැට යම් රූපයක් පෙනෙනවා නම් පෙනෙන ටික ඒ විදිහටම අල්ලලා දෙන්න තමයි තියෙන්නේ. එතකොට ඒක අල්ලලා දෙන්න තියෙන්නේ දූත යුවලක් ඉන්නවා. ඒ දූත යුවල හරහා තමයි මේ පණිඩේ අරගෙන එන්නේ. ඒ කියන්නේ සමත විදර්ශනා කියලා ධර්මතා දෙකක් තියෙනවා. හැම වෙලාවෙම සිහිය කියලා කියන්නේ
ස්පර්ශ ආයතන 6ම පරිහරණය කරද්දී සිහියයි. ඉතින් මේ නගර හිමියට ඒ සිහියෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී කුමන අරමුණක් ආවත් නගර හිමියට මෙයා ලබා දෙන පණිවිඩය තමයි සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම. ඇහෙන් පේන දේ ආරම්භය අපි කියමු දැන් ඇහැට පෙනෙන රූපයක් අපි දැනට දන්න මට්ටමට ගනිමු. අපිට තේරෙන්නේ ගොඩාක් ගැඹුරටම යනවා මේ ඒ කියන්නේ පෙනෙන අරමුණ දකින්න පෙර තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවට ඇහින් බලන නිසාම මේ රූපයක් හදලා අපිට පෙනෙන්නේ. ඒකද ඉතුරු නැතුව නැති වෙනවා කියන පෙනෙනවත් එක්කම සමගාමීව මේ පණිවිඩය තමයි මෙයාට දෙන්නේ. පෙනෙනවත් එක්කම හම්බ වෙන්නේ මොකද්ද? ලෝකේ හැම වෙලාවෙම තියෙන රූපයක් හම්බ වෙනකොට, බාහිර තියෙන රූපයක් හම්බ වෙනකොට මෙයා සිහියෙන් යුක්තව සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම උදව් කරගෙන ඌ පරිදි වචනය පවරලා දෙනවා. මේ සිද්ධිය ඌ පරිදි මනෝ විඥාණයට අල්ලලා දෙනවා. යම් අරමුණක් දකින්න පෙර තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි, අවස්ථාවට හටගෙනයි, කියන්නේ ඇහෙන් රූප හදාගෙනයි අපි බලලා තියන්නේ කියන කාරණාවක් වෙන්නලා තියෙනවා. ඔක අල්ලලා දෙන්නවා. හරිද? අපි ඊයේ රූපේ පේන බව විතරක් තියෙන්නේ කියලා මේක කිසිම වෙලාවක කාය විඤ්ඤාණයට සම්බන්ධ නැහැ. සෝත විඤ්ඤාණය අධ්‍යක්ෂ මුකුත් වෙන්නේ නැහැ. ගාහන විඤ්ඤාණය අධ්‍යක්ෂ මුකුත් වෙන්නේ නැහැ. ජීවහා විඤ්ඤාණය මුකුත් අධ්‍යක්ෂ නැහැ. පෙනීමක් පමණමයි කියලා පේන දේ විතරක් අල්ලලා දෙන ගතිය. ඔව් ඒ මට්ටමට එනකොට මේ කියන සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. ඒකයි. එතකොට පේනවා කියන අරමුණක් ගත්තාම ඒක පංච උපාදානස්කන්ධය. හරිද? අපි කියමු පංච උපාදානස්කන්ධය කියලා. දැන් ඇහෙන් බලනකොට අපිට අනිත් ස්කන්ධ හතරම වෙලා රූපයක් නෙපෙන්නේ. එතකොට මේ පේන රූපය සත්ව නොවූ, පුද්ගල නොවූ, දේවල් කාරණා නොවූ මහ භූතයන් නිසා චිත්තජයසික ටිකට පෙනෙන රූපයක් කියන කාරණාව හම්බ වෙන්නත් ඕන. ඒකද ඇහින් බලන්න පෙර මේක තිබුණා නෙමෙයි කියන කාරණාව දකින්නත් ඕනේ. ඇහැ බින්දෙනකොටම හිත නිරුද්ධ වෙනකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන කාරණාව තියෙන්නත් ඕනේ. එතකොට මේ ස්පර්ශය මේක චක්කු සම්පස්සිය කියන එකක් දන්න. චක්කු සම්පස්සියේ ඇතිවීම නැතිවීමක් දන්නවා. හරිද? ස්පර්ශ ආයතන ඇතිවීම නැතිවීම කියලා කියන්නත් පුළුවන්. නැත්නම් සතර මහා ධාතු රූපයේ ඇතිවීම නැතිවීම කියලා කියන්නත් පුළුවන්. එතකොට දැනට දරන්නකෝ. එතකොට දකින්න දේ ආරම්භය පෙනෙන තැන පවතින ධර්මතාවයේ තත්ත්ව පරිදි දන්නවා. එහෙන් පෙන්නේ රූපයක් නම් රූපේ සැබෑ තත්ත්වය දන්නවා. මහ භූතයන්ගේ උපාදාය රූපයක් ඒකද චිත්තචෛතසික ටිකටයි ප්‍රකට වෙලා තියෙන්නේ. චිත්තචෛතසික ටිකනොයි උපද්දලා තියෙන්නේ කියන එක දන්නවා. ඒකයි දැන් ඔය මම ගොඩක් දුරට කියන්නේ දැන් මිරිගුව තියෙන තැනක අපි මේ ඇහෙන් බැලුවම ජලයේ වගේ රූපයක් අපිට පේනවා. එතකොට මිරිගුව කියන එක උදව් කරගෙන චිත්තචෛතසික ටිකටයි මෙහෙම රූපේ ප්‍රකට වෙලා තියෙන්නේ. ඒකයි හිත නිරුද්ධ වෙනකොට දැකපු ජලයේ වගේ එක ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ මහ භූත උදව් කරගෙන චිත්තචෛතසික ටිකටයි මෙබඳු හැඩතල පෙනෙන්නේ. මෙබඳු හැඩතල මහ භූතවල නැහැ. දිග වූ මහ භූත, රළු රවුම් මහ භූත, හතරස් මහ භූත, අටස් මහ භූත කියලා ඒව නැහැ. එතකොට ඇහෙන් මේ බලනකොටම අපිට රූපයක් පේනවා. ඒක දකින්න ඉස්සලා තිබ්බන මේ දැන් අර මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා නම් දකින්න ඉස්සලා ජලය වගේ රූපයක් තිබුණේ නැහැ. දැක්කෙන් පස්සේ තියනව නෙමෙයි. දකින්න වෙලාවට මජ්ජේ මන්තරලිපති මැදද තැවෙලා තියෙන්න බෑ. මැදද තියෙන දෙයක් හම්බ වෙන්න බෑ. මැදද මිරිඟුව උදව් කරගෙන
මිරිඟු උදව් කරගෙන චිත්තජයසික ටිකටයි මේ රූපේ වෙන්න තියෙන්නේ. කමන්නේ. එකම වගේ රූප නිතර නිතර තියෙන්නේ. ඒ ධාතුව සමාන නිසා. ඒක දැන් මහ භූතයන් අවකාශයේ රාශි වෙච්ච ආකාර තියෙනවනේ. මහ භූත රූප කලාප අවකාශයේ රාශි වෙච්ච ආකාරය මත අපිට පෙන්වන රූපේ එකම හැඩය ගන්නවා. ඒක දැන් ඔය මිරිඟු ස්වභාවයේ දහසරයක් සියසරයක් බැලුවා නම් 100 පොලක මිරිඟුව තියෙද්දි 100 පොලක බැලුවා නම් ඒත් ඔය විදිහටමයි පේන්නේ අපිට. දාසේ සමාන වුණොත් මේ අහස්වල සමාන. එතකොට ඒකයි දැන් අපිට මෙහෙම හැඩේ පෙවුනට මේ පේන දේ අපිට මෙහෙම පෙනෙද්දි පෙනෙන තැනක තියෙනවා මහ භූත ටික. අවකාශ ධාතුවේ රාශි වෙලා. ඒ මහ භූත තියෙන තැනකයි අපිට මෙහෙම පේන්නේ. ඒකයි මහ භූත නැත්තම් අපිට පේන්නේත් නැහැ. එතකොට ඒ මහ භූතයන් අවකාශයේ එක එක ආකාරයට රාශි වෙලා තියෙද්දි අපිට එක එක ආකාරයටයි පෙනෙන්නේ. ඒ පෙනෙන ක්‍රමය වෙනස් වෙන්නේ මොකද ඒ මහ භූත රාශි වෙච්ච ඒ ආකාරය හම්බුනහම ඒ විදිහේ සංඥාවක්මයි අපිට උපදින්නේ. ඒ විදිහේ රූපයක්මයි මේ හැං උපදින්න වෙන්නේ. එතකොට හැම වෙලාවෙම අර පෙන්වන්නේ අහුත්ව සම්භූතං හුත්වන භවිෂති කියලා. දකින්න පෙර තිබ්බ නෙමෙයි, කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාව. තව පැත්තෙන් ගත්තොත් දිට්ඨි මතං අරගිය අපි සමහිතාඳුරුකු ඒ කියන්නේ ඇහෙන් බලන දේ ඇහැට පෙනෙන මේ වර්ණ සතහනේ බර කියන්න බෑ. ඒක දැනෙන්නේ කාය විඥාණයට. මේ වර්ණ මේ ඇහැට පෙනෙන වස්තුන්ගේ රස කියන්න බැරි වෙන්න ඕනේ. ඇහැට පෙනෙන වස්තුන්ගේ හඬ අහන්න බැරි වෙන්න ඕනේ. ඇහැට පෙනෙන වස්තුන්ගේ ගඳ සුවඳ ගැට ගැහෙන්නේ නැති වෙන්න ඕනේ. ඇහැට පේන දෙයට ගඳ සුවඳ තේරෙන්නේ අයිති නැහැ. පේන දෙයට ශබ්දය අයිති නැහැ. පේන දෙයට සීත උෂ්ණ රළු සියුම් බර අයිති නැහැ. මේ අනිත් ආයතන ටික අතහැරලා පේනවා කියන එක පෙනීම මාත්‍රයක් විතරයි කියන එක තේරෙන්නත් ඕනේ. ඒකද මේ ස්පර්ශය නිසායි හටගත්තේ. අපේ චිත්තචෛසික නූපන්නේ නම් අපි දන්නේ. එතකොට චිත්තචෛසික ටික උපදුනාම ඒක තියෙන දෙයක් දැක්ක වෙන ගානකට යන්නේ නැහැ. මේ ආයතන ටිකෙන් හදලා දෙන ටිකකුයි හැම වෙලාවෙම අපි ඒට හම්බ වෙන්නේ හිතට විඳින්න වෙන්නේ. එතකොට ඔන්න ඔය සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ෂයම තමයි ඌපරිදි වචනේ පවර්ලා දෙන්නේ. මේ ස්පර්ශ නිසා හටගත් එකක් කියලා. ආමගින්ම අපහු යනවා කියලා කියන්නේ වෙන ආයතනයකට ගැට ගන්න නැතුව ස්පර්ශ නිරුද්ධ වෙනකොටම නිරුද්ධයි කියලා දකිනවා. ආමගින්ම අපහු යනවා කියලා කිව්ව ආර්ය ශ්‍රාංග මාර්ගයට නම. යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. ඒ කියන්නේ මේ පේනකොට අපිට රූපයක් අපි කවදාවත් ආමගින් යන්නේ නැහැ. උතුරු පැත්තෙන් ආපු කෙනා යන්නේ දකුණේ. දකුණෙන් ආපු කෙනා යන්නේ නැගෙනහිර. නැගෙනහිරෙන් ආපු කෙනා යන්නේ බටහිර. ඒ කියන්නේ ඇහැට පෙනෙනකොටම අපි අවසන් කරන්නේ මනෝ විඥානය. ඒක ආරම්භය කෙනෙක් දෙයක් කාරණාව කියලා හිතලායි අවසන් කරන්නේ. එහෙම නැත්නම් ඇහැට පෙනෙනකොට මොකද්ද යහුණු සද්දේ කියලා ඇහැ අවසන් වෙන සද්දයකින් තමයි අවසන්. මෙහි විදුලිය යනවා නිරුද්ධන පේන්නේ නැහැ. ඊට පස්සේ එහෙම නැත්නම් ඇහැට පෙනෙනකොටම අපි අනිත් පාරේ යනවා. මොකද්ද මේ පේන්නේ කිය 아무තු ගඳක් නෙන්නේ කියලා ඔන්න ගඳ පැත්තට හැරිලා යන්නේ. මෙන්න මේ පේන සතා තමයි මගේ ඇඟේ ගෑවුනේ කියලා ඔය පේන එක කාය පොට්ටබ්බේ පැත්තට හැරිලා තමයි අපි යන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ආමගින්ම යන්න ඕනේ. ඒ කියන්නේ උතුරෙන් ආපු කෙනා ඌපරිදි වචනේ පවරලා දෙන නගරෙමියට මේ ස්කන්ධ ටික සත්පුද්ගල නොවන උපාදාය රූපයක් මේකද මේ ස්පර්ශ නිසා හටගත්තේ ස්පර්ශ නැති වෙනවා කියන පණිවිඩෙත් පවරලා දෙනවා. ඒ වගේම ආමගින්ම යනවා කියලා කියන්නේ ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පේන දේ පෙනීමෙන් පස්සේ ඉවරයි කියන එක දකිනවා. ඉතුරු නැහැ. දැකපු එක ඇති බවට හිටින්නේ නැහැ. නිමිති හිටින විදිහට නැහැ ආගේ මනසේ.
එතකොට ඒ කියන්නේ පේන දැකපු එකේ නිමිති හිටින්නේ දැකපු එක නැති වෙන බව නොදැක්කෝ. අපි මෙතනින් ඇතුළට එනකොට උතන දොරකඩ හදිසියේ සර්පෙක් හිටියොත් අපි දැන් ඉන්නවා දැක්කා. ඇතුළට ආවා. අපි එනවත් එක්කම ඌ යන්න ඇති. ගියා කියනකොට ගෑතකට ගියේ බව දැක්කේ නැහැ. තාම තියෙන්නේ අපිට සර්පයා ඉන්නවා කියන හැඟීම. උතනින් යන්නේ මොනතරම් පරිස්සමකින් ඕදෙසියකින්ද. බැරි වෙලා ඔය සර්පයා ඈතට යනවා දැක්කොත් ආපහු එළියට බහිනකොට පරිස්සමකින් ඕදෙසියකින් යනවද? නෑනේ. මොකද? යනවා දැක්කා. නොදැක්කොත් සැකේ හිතේ. එතකොට දැන් හොඳට දකින්න අද ගෙවල් දොරවල් දුව පුතාලා අම්මා තාත්තලා දානශාලාවල තියෙන ওই සැකී සර්පයා ඉන්නවා කියලා සැකේ විදියට. ඇයි? ඌ යනවා දැක්කේ නැති හින්දා. ඒ වගේ ඇහැට රූපයක් පෙනෙනකොටම අපි මොකද කරන්නේ? ඒකම වෙන මගකින් යන්නේ තක්කාලා. වෙන ආයතනයක් උපද්දවා ගන්නවා ඊට ශනිකව. එතකොට මෙයා නැති වෙන බව පේන්නේ. ආපහු අරමුණු කරනකොට ඇති බවට තමයි හිතෙන්නේ. ඒ නිසා දර්ශන විසුද්ධිය හරියටම ඇති වෙනවා කියලා කියන්නේ සම්මාදිට්ඨිය නිවැරදිව හම්බුණා කියලා කියන්නේ. තියෙන ලක්ෂණය තමයි මොකද්ද? දුරුඩු කාලය ඉන්න හැම වෙලෙම පෙනෙන දේ හොඳට සිහියයි. ඒ වගේම පෙනෙන දේ ආරම්භය මනෝ විඥාණයට තමන්ට දැනුමට එන්න ඕනේ මොකද? සමත විදර්ශනා දෙකේ දැනුම. ඊට පස්සේ යන්නත් ඕනේ ආමගින්මයි. ඒ කියන්නේ මේ පේන දේ හොඳට විනිශ්චය කරන සත්‍යයක් පුද්ගලයක් නෙමෙයි. පදාය රූපය මේ ස්පර්ශය නිසාමයි හටගන්නේ. එතකොට ඇහැ උපකාරයි රූපය හදන්න, රූපයයි ඇහැ උපකාරයි හිත උපදන්න, මේ ධර්මතා තුන ඕනොන්ට උපකාර වෙලයි පෙනෙන බව උපන්නේ කියන එක එයා දන්නවා මිසක. එයා කවදාවත් දන්නවා මේ හේතු තුන්දෙනාගේ උපකාරය නිසා පෙනෙනවා කියන සිද්ධිය වෙනවා නම් හේතු ටික නැති වුනහම අපි කියමුකෝ ඇහැ නැති වුණු අහකට ගත්තොත් ඒ දැකපු රූපී තුරුනවා කියන ගණිතය එයා එන්නේ නැහැ. එතකොට හිත නැති වුණොත් පෙනුන දේ තියනවා කියන ගණිතය එන්නේ නැහැ. රූපය බිඳුනොත් තියනවා කියන ගණිතය එන්නේ නැහැ. මොකද එයා දන්නවා ඇහැ මුල් වෙලාවේ රූපේ පැද්දු වෙනවා. රූපය මුල් වෙලාවේ ඇහැයි පැද්දු වෙනවා. මේ දෙන්න හේතු වෙලා නම් සිතේ පැද්දු. මේ තුන් දෙනාගේ එකතුවට තමයි අපිට පෙනෙනවා කියන සිද්ධිය හම්බ වෙන්නේ. ස්කන්ධ පංචක උපන්න කියන්නේ පෙනෙනවා කියන ධර්මතාවය වෙලා. ඒ ස්කන්ධ පංචකයේ බිඳුනා කියන්නේ එකක් ඇහැ නිරුද්ධ වුණා කියන්නේ පේන දේ නෑ. පේන දේ නිරුද්ධ වුණා කියන්නේ ඇහැ නෑ. මේ දෙන්න අතහැරලා කියන්නේ හිත නෑ. එකක් අතහැරුණා නම් ඔක්කොම ටික බිඳිලා කියන්නේ යට නුවණ. එතකොට ඒ නිසා එයා දන්නවා ඇහැ උපදින්න හිත උපදින්න කලින් මෙහෙම රූපයක් තිබ්බ නෙමෙයි කියන කාරණාව දන්නවා. ඇහැයි හිතයි නිරුද්ධ වුණොත් මෙහෙම රූපයක් තියෙනව නෙමෙයි කියලා දන්නවා. තෙල් ටික නිසා, තිරේ නිසා, දැල්ල නිසා ආලෝකයක් ඇති වුණා නම් එයා දන්නවා තෙල් නැති වුණොත් හෝ තිරේ නැති වුණොත් හෝ දැල්ල නැති වුණොත් හෝ හේතුන් එකක් හරි නැති වුණොත් ආලෝකය කියන එක නැති වෙනවා. තෙලුත් නැති වෙනවා, තිරෙත් නැති වෙනවා, දැල්ලත් නැති වෙනවා, ආලෝකය ඉතුරු වෙනවායි කියලා යම් කෙනෙක් හිතයින. දන්නවා ඒක වෙන්නේ නැහැ මෝඩකම. ඒ වගේ ඇහත් බින්දෙනවා. රූපයත් නිරුද්ධ වෙනවා. චක්කු විඥානයත් නිරුද්ධ වෙනවා. නමුත් දැකපු දේ තියෙනවා කියන අදහසක් අපිට වෙනවනම් හරියට ආලෝකය තියෙනවා වගේ තැනකින් ඔය අපි හිතාගෙන ඉන්නේ. එතකොට ඔන්න ඇහැ මුල් කාරණාව කරගෙන දොරටු පාලයාගෙන් අහලා දූත යුවල සම්මුති විදර්ශනා එක්ක චිත්ත සම්මතය ඇති කරන කමඨහනක් එහෙම නැත්නම් නුවණින් තත්වාකාරය දකින්න බව තමයි නගර හිමියට අල්ලා දෙන්නේ. ඊට පස්සේ ආමගිම යනවා තත්වාකාරයෙන් අල්ලා දෙනකොට ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන පණිඩේ අරගෙන දෙන්නේ ආමගිම යනවා කියලා කියන්නේ. අහකට නිරුද්ධ වෙනකොට වෙන පැත්තකට හැරෙනකොටම දැකපු එක නිරුද්ධයි කියන එක එළඹෙනවා යාගේ මනසේ. දැන් අපි මෙහෙම මේ කබඩ් එක පැත්ත බලාගෙන හිටියා කියනකො මේ අනිත් පැත්තට එනකොටම දැකපු එක දැන් එතන නෑ නිරුද්ධයි කියන එක මනසේ ළඟදී. මගින්ම දොරටුවෙන්ම ගියා කියලා දැන් දැනගෙන ඉවරයි. ඉවරයි. හරිද? එතකොට
ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියන්නේ නිවනට නමක්. හරිද? මොකද ස්කන්ධයන්ගේ ඌ පරිදි පවර්ලා දෙනකොට තමයි කෙලෙස් සම්පූර්ණ අතහැරෙන්නේ. සෝපදේශ නිබ්බාන කියන කාරණාව සාක්ෂාත් වෙනවා ඔකට. ඒ විදිහට කාරණාව සිද්ධ වෙන විදිහට ආමගින්ම යනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ කනට ශබ්දයක් ඇහෙනකොටත් ශබ්දය අහන්න පෙර තිබ්බ නෙමෙයි, ඇහුවහම පස්සේ තියනව නෙමෙයි. සෝත විඥානේ මේ ස්පර්ශය උපන්න නිසාමයි ශබ්දය ඇහෙන්නේ කියන එක දන්නවා. ස්පර්ශය නැති වෙනකොට මේ ශබ්දය නැති වෙනවා කියන නුවණයි. ශබ්දය කියන එකක් දන්නවා, මහ භූතයන්ගේ උපාදාය රූපය කියන ටිකක් දන්නවා. ඒ ශබ්දය ආරම්භය ඌ පරිදිම මනසට අල්ලා දෙනවා. ශබ්දය ආරම්භය මෙයාට එන්නේ අහවල් ගායකයාගේ ශබ්දේ, අහවල් ගායිකාගේ ශබ්දේ, අහවල් සතාගේ ශබ්ද එන්නේ නැහැ. ශබ්දයේ කියන ධර්මතාවය ශබ්දයේ පවතින යථාභූත ස්වභාවය තමයි අල්ලා දෙන්නේ අපිට. ශබ්දය කියන උපාදාය රූපයක් තත්ත්ව නිසා හටගත් එකක් තත්ත්ව නැති වුණ නැති වෙන ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වුණ නැති වෙනවා කියන අත්දැකීම තමයි ඒක. ගන්ධය එනකොට මේක මල් සුවඳය, හඳුන් කුරු සුවඳය, අසුචි ගන්ධය කතා නැහැ. ගන්ධට කතා නැහැ. හරිද? ඒක ගන්න ගන්ධ රූපයක් දන්නවා. මේ ස්පර්ශය නිසාමයි ගන්ධය හටගත්තේ කියන එකක් දන්නවා. ස්පර්ශ නැති වෙනවා ගන්ධය නැති වෙනවා කියන නුවණමයි අල්ලලා දෙන්නේ. එහාට ගන්ධය නැති වුණු ඉතුරු නැතුවම නැති වෙච්ච බවටත් නුවණයි. ආමගෙම යනවා. රසක් දැනෙනකොට අඹෝල රසය, සීනි වල රසය, ලුණු කැට වල රසය, දෙහි වල රසය කියලා රසයට දෙහි ගෙඩි ලුණු සීනි ඈඳන්නේ නැහැ. රසය කියන එක දන්නවා හොඳට. රසය කියන එක හඳුනනවා. රසය කියන්නේ උපාදාය රූපයක්. ජීව ස්පර්ශ නිසා රසය හටගත්ත ස්පර්ශ නැති වෙනව නැති වෙනවා කියලා හොඳට දන්නවා. ඔය රසය කලාත්මක කරන්න ගියාම රසයට දෙහි ගෙඩි දාන්න, දුලන් ගෙඩි දාන්න ගියාම තමයි අපි අහුවෙන්නේ. ඕකෝ මනසෙන් කරන්නේ. එතකොට හොඳට රසය කියන එක දන්නවා. ඒකද අපි ඇත්තටම රසය කියන එක දන්නේ අද. අපි දන්නේ රසය අර්ථය ප්‍රපංච ටිකක්. ගන්ධය කියන එක අපි දන්නේ. ගන්ධය අර්ථය දන්නේ ප්‍රපංච ටිකක්. ගන්ධයට අපිට අද අපි කෙලස් ටිකකින් අර්ථ දක්වන්නේ. ගන්ධය කියලා අහුවොත් අපි එහෙම එකක් දන්නේ මොන ගඳද කියලා හරියට. ඊට පස්සේ කියන්නේ ඒකට අර්ථ දක්වයි අරලිය මල් සුවඳ, පිච්ච මල් සුවඳ, රෝස මල් සුවඳ කියලා. එතකොට මම මේ මතක් කරුවේ ඌ පරිදි කියලා කියනකොට හැම වෙලාවෙම රසය ගත්තාම මේ ජීව ස්පර්ශයෙන් රසය දන්න උපාදාය රූපය ඒකට නම් කරන්නේ. හරිද? එයා හඳුනනවා රසය, ලුණු රස, අඹු රස කියලා ප්‍රඥප්ති වල රස ඒද නම් අපි ප්‍රඥප්ති. රසේ නානත්වය හඳුනනවා. ඒක සංඥා මට්ටමින් තියෙන්නේ. නමුත් ඒකට දෙහි ගෙඩි ලුණු කැට කියලා සුදු පාට කැට කොළ පාට ගෙඩි වලට හැදන්නේ රසය ඌපරිදි හම්බ වෙනවා. හරිද? රසය හඳුනා ගන්න ඕන හොඳට. ඒ රසයේ ස්පර්ශ නිසා හටගත් එකක් ස්පර්ශ නැති වෙනවා කියන කාරණාව තේරෙනවා නේ. අපි මම පිටින්ම දෙහි ගෙඩියන්නේ මේ දෙහි ගෙඩිය දැක ස්පර්ශ නිසා කියලා දෙහි ගෙඩිය අපි දෙහි කරනවා ස්පර්ශ නිසා මේ හේතු නිසානේ ඇහත් රූපය චක්කු විඤ්ඤාණය කියලා දෙහි ගෙඩිය මොක කරගෙන යනවා බලන්න. දෙහි ගෙඩිය වලට හරිය දෙහි ගෙඩියක කෘත්‍යයක් හම්බෙන්න බෑ. ඇහැට පේන සතහන රූපයක් වුණාම රසය දිවට බෙදුනහම අන්තිමට දෙහි ගෙඩියක අර්ථයක් නැති වෙනවා. අරතුමත් කියනවා. අරතුමත් කියනවා. තියෙනවා. නමුත් එතකොට දෙහි ගෙඩිය අල්ලගෙන ඉවරයි. එතකොට මේ ඌපරිදි කියන වචනේ කිව්වේ ඒකයි. ඔය ටික ඌපරිදි නිවනට රම කියලා කිව්වේ හරියට ඌපරිදි ටික බැලුවාම සම්පූර්ණ පුද්ගල භාවයේ කෙලස් ටිකට තමයි ඉඩ නැත්තේ. පුද්ගල භාවයෙන් ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මේ දර්ශනයට හිත තබුවා. ඊට පස්සේ ඒ නිවනට මඟ තමයි මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආමගින්ම යනවා. ඒ කියන්නේ එහෙම ස්පර්ශ නිසා හටගත්ත කියන එකත් පෙන්නනවා, තත්වාකාරීනුත් පෙන්නනවා. මේක රසයට තනි කරලා පෙන්නනවා. රසය කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඒකට අර කෙවුම් රස, සීනි රස, ලුණු රස කියලා චිත්‍ර ඇඳන් නැතුව රසය විතරක් තනි කරලා ගන්නවා. රසය කියන එක හොඳට රස රූපය හඳුන ගන්නවා.
ඒක රස රූපය හඳුනගෙන ඒකද ස්පර්ශ නිසා හටගත්ත කියන කාරණාව දන්නවා. ඊට පස්සේ ඒ තමයි ඌ පරිදි හඳුනලා දුන්නා. ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා බලනවා. දකිනවා. එතකොට ආමගින්ම යනවා. ආමගින්ම යන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඌ පරිදි කියන පයින්ඩේ පවරලා දීලා යන්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිපදිලා තියෙන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතනේ පවතින තත්වාකාරයේ ඒ ආකාරයෙන් පෙන්වන්නේ. එහෙම පෙන්නකොට පුද්ගල භාවයට තමයි කෙලස් ටිකට තමයි ඉඩ නැත්තේ. කිසි කෙනෙකුට දෙවුනෝ හොයාගෙන යන්න පුළුවන් වේද කියලා බලන්න ඕනම රසක් දිවට දැනෙනකොට ඒ රසයට ඇහැට පෙනෙන දේ ඈඳුවේ නැත්නම් අනිත් ආයතන ටික ඈඳුවේ නැතිනොත් ඕගලන්ට ඒ රසය හොයාගෙන යන්න පුළුවන් වේද කියලා බලන්න. අන්න ඉබේමයි ආමගින්ම යනවා කියන කාරණාව වෙන්නේ. තේරුණා කියපේ. දැන් මොනවා හරි දෙයක් කන්න දුන්නොත් මම ලුණු දැක්කත් ලුණු කැටේ මැවිලා වෙනවා. ඔව් පොඩයි. මොනවා හරි දෙයක් කන්න දුන්නොත් මේක ප්‍රායෝගිකව කරවන්න තියෙන වැඩේ. හරිද? දිවට තිබ්බම රස දැනේ. ඔය රසයට ලුණු රස කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇහැට පෙනෙන වර්ණ සටහන ඔකට ගැට ගහන්න එපා. ඇහැට පෙනෙන සුදු කැට තියලා සුදු පාට එකක් හම්බ වෙනවනේ මේ ඇහැට පෙනෙන වර්ණ රූපෙනේ. ඇහැට පේන එක අතහැරියේ ගැට ගැහුවේ නැත්තම් ලුණු රස හොයාගෙන යන්න පුළුවන් වෙයි. ලුණු රස ගැන නිමිත්තක් තියෙයිද? ලුණු රස කියලා දැනුණු රසය සිහි කරන්න පුළුවන් වෙයි. ඒක හටගෙන නැති වෙනවා කියලා පෙනේ අපව කවදාවත් උපද්දවන්න බෑ. ඇස් දෙක බැඳලා අපි නොදන්න මොනවා රසක් තියන්නේ. නොදන්නම රසක් තියන්නේ නේ ඇස් දෙක බැඳලා. අපි නම් රසයක් විතරනේ. රසයක් විතරයි. එතකොට ආයතන ගැට ගන්නට මේ යන්නේ. ඒකමයි කෙලෙසි දිඩ. මේ කෙලෙසි කියන්නේ ඒකමයි වෙන මොකුත්ම නැහැ. ඒක දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම දන්නවා. මේ චක්කු සම්පස්ස ආයතනේ චක්කු සම්පස්සයගේ නිරුද්ධයි කියලා පේනවා. පේනවා කියන්නේ අනිත් ආයතන වලට ගැට ගැහුවේ නැති එක විතරයි වෙලා කරලා තියෙන්නේ. සම්මාදිට්ඨිය මෝඩකම අතහැරීම විතරමමයි නිවන් දකින්න කරන්න තියෙන්නේ. ඒක මොකොත් නෑ. මොකද මේකක්වත් හදන්න දේවල් නෑ. මුදේ වූ කියන එක විතරයි තියෙන්නේ. තත්ත්වාකාරයෙන් අවබෝධ කරගන්නයි තියෙන්නේ. එතකොට මෝඩකමට ගැට ගහිල්ල නැති වෙනවා. එතකොට ඒ රස වගේම කයට පොට්ටබ්බයක් ගැටීම නිසා කයට යම ගැටීම නිසා සීතලක් උෂ්ණයක් මොනවා හරි එනවනම් ඒ සීත උෂ්ණේ ලී කැලි වලට ගැට ගහන්න එපා. කණු කැලි වලට, බිත්ති වලට, ශරීර වලට ගැට ගහන්න එපා. හරිද? දැන් අපි සීතල දැවුනොත් දැන් ආපු සීතල ගැට ගන්නවා මේ පුටු ඇඳ. මෙන්න මේකෙන් තමයි සීතල ආවේ කියලා. සීතල ඔහේ නෑ මේ පුටුවේ පටිවිය කොහෙද සීතල කියලා? නෑ. මේ ස්පර්ශ නිසා සීතල කියන්නේ. සීතල කියන මේ සංඥාව දැනෙන්නේ. හැම වෙලෙම එක ස්පර්ශ ආයතන 6 අහු වෙන තැනකින් හිටියාම අන්තික අතහැරෙනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ස්පර්ශ ආයතන 6ට හොඳට සිහියෙන් සම්මත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම අරගෙන දෙනවා. මොකද්ද? ඒ ස්පර්ශ ආයතනේ යථා භූත ස්වභාවය අරලා දෙනවා මේ විඥාණයට. නගර හින්නට පවර්ලා දෙනවා. එතකොට මේ යථා භූත ස්වභාවය පවර්ලා දෙනකොට ඒ යථා භූත ස්වභාවය කියන නිවනට තව නමක් කියලා. යථා භූතයේ නිවන නෙමෙයි. යථා භූතය නිසා අනුපාදාන නිර්වාණය වෙනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ මිදෙන බව සිද්ධ වෙනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගේ මිදීම සිද්ධ වෙන නිසා ඒ විදිහට දකිනවා. ඒ දර්ශනයෙන්ම ඉවර කරනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය දකින දේ පේන රූපය මෙන්න මේකයි කියලා තීරණය කළා.
මේ ස්පර්ශය නිසායි රූපේ හටගත්තේ කියන එක තීරණය කළා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ රූපේ නිරුද්ධ වෙනවා කියලා තීරණය කළා. ඒ පණිඩේ මනෝවිඤ්ඤාණයට අල්ලා දුන්නා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට දැකපු එක ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවත් පේනවා. එළඹ සිටිනවා. නිවනයි මාර්ගය දෙක උතන තියෙනවා. හරිද? ආය සම්පූර්ණ නිකන් හොඳට හිතන්න වර්තමානයේ මේ ඇහෙන් දකින මේ අරමුණ වෙනකොට කලින් දැකපු ඔක්කොම අරමුණ නිරුද්ධ වෙලා තිබුණා. ඕගලන්ට සිහි කරන්න කිසියම් දෙයක් නැත්තම් ඕගලන්ට හම්බෙන්න වෙන්නේ සිහි කරන්න මොකද? ශුන්‍යතාවයක් විතරයි. ශුන්‍යතාවය කියලා සිහි කරනවා නම් ඒ සිහි කරන ශුන්‍යතාවයත් මේ මනසින් උපන්නපු එකක් කියලා ආයෙත් දැක්කොත් ශුන්‍යතාවය කියන එක සාක්ෂාත් වෙනවා. අනෝකට කියනවා සාක්ෂාත් කියලා. එතකොට ආය දුක් විඳින්න තියෙන කාරණාව දුකයි නිරුද්ධ වෙන්නේ. දැන් ওই තියෙන නිමිති වලට දරුවෝ ගැන හිතලා දුක් වෙනවා, ගෙවල් ගැන හිතලා දුක් වෙනවා, රස්සාව ගැන හිතලා දුක් වෙනවා. ඔය දේවල් කාරණා නෙමෙයි තියෙන්නේ. දුකෙන් හේතු ටික ඔය තියෙන වටපිටාවේ අපිට. පොයින්ට් එකේ අහවලා නරුණා කියලා, අහවලා ලෙඩ වුණා කියලා, අහවලා මෙහෙම වුණා කියලා ඔය තියලා තියෙන වටපිටාවේ අපි දුකෙන් දෙද හේතු. දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියලා කියන්නේ වටපිටාවේ ගෙවල් දොරවල් දූ දරුවෝ රන් දෙදී තියලා නැහැ. ඒ කියන්නේ දුකෙන් හේතු නැහැ. දරුවා මරුණා කියලා පණිඩයක් වෙනකොට සෝත ස්පර්ශය නිසා මේ ශබ්ද සංඥාව උපන්න ස්පර්ශ නැති වෙනවා කියන නුවණ එළඹ සිටිනවා මිසක ඒකට මෙයාගේ ශනිකව මවන්න අද වගේ දරුවෙක් ඉන්නේ නැහැ. එම් ශුන්‍යතාවේ ඉන්න මනසට දරුවා ඉන්නවා කියන හේතුව තියලා තියෙන හිඳයි මේ ශබ්ද රූපේ එනකොටම ටග් ගාලා අපි ශනිකව අරමුණ ගන්නවා. දරුවට කරදරයක් වුණා මෙහෙන් ඇහෙන්නේ ශබ්ද රූපේ විතරයි ශනිකව මනෝමය භවයේ සී කර ගන්නවා. ඔන්න ජරා මරණ දුක ඉපදිලා. දරුවා ලෙඩ වෙලා කියන දුක ඉපදිලා. භවපච්චය ජාති. එතකොට අනිත්‍ය සංකාර ගන්නවා උපාදාන භව කියන්නේ ඔක්කොම ටික වෙලා. කර්ම භවයේ සකස්. එතකොට කෙටියෙන් ගත්තාම මේ ස්පර්ශ ආයතන 6ට හම්බෙන හැම අරමුණකම හොඳට සිහියතු අර මං කියන සති නිමිත්ත හිත තබා ගන්න කියලා සති නිමිත්ත හුරු කරනවා ස්පර්ශ ආයතන 6ම පරිහරණය කර රූප බලද්දි සද්ධාද්දි කනසෝලපද්දි වැරදෙනවා බැරි වෙනවා වැටෙනවා නමුත් වැරදි හරි ආයෙ සති නිමිත්ත හොඳට හුරු කරනවා සති නිමිත්ත හුරු කළා සති නිමිත්ත දොරටු පාලය ස්ථාවර කරගන්නවා යාගේ රස්සාව ස්ථිර එකක් කරන්න ඕනේ ඉස්සෙල්ලා හරිද මේ අපි මේ මොකද අනියම් පදනම් මත දොරටු පාලය අරගෙන හිටියට මේක කරන්න බෑ ඒ හින්දා මේ දොරටු පාලයගේ රස්සාව ඉස්සෙල්ලා ස්ථිර එකක් ස්ථිරපත් වීමක් දෙන්න වෙනවා හරිද මේ ඔව් යා ඉන්න බෑ දොරටු පාලය නැත්තම් කොහොමද නගර හිමියා ඇවිල්ලා දක්වන්නේ මේ සීග්‍ර දූතු වල ඇතුළු කරන්නේ ඊට පස්සේ දොරටු පාලයගෙන් අහලා තමයි හැම වෙලේම නගර හිමියට පණිඩේ පවර්ලා දෙන්න ඕනේ එතකොට සමත විදර්ශනා දෙකේ අත්දැකීම තමයි මේ දොරටු හරහා ඇතුළට ලැබෙන්න ඕනේ. ඒකෙන් කිව්වේ ලෝකයට වගේ. ගෙවල් වල අත්දැකීම්, දරුවන්ගේ අත්දැකීම්, ඉඩකඩම් වල අත්දැකීම්, මිල මුදල් වල අත්දැකීම් අද මේ දොරටුවේ නගර හිමියට ලබා දෙන්නේ. අද ලබා දෙන අත්දැකීම් ටික නගර හිමියට මොකද්ද? ලස්සන කාරක මට ගෙයක් තියෙනවා මට දරුවෙක් ඉන්නවා කියන මට්ටමේ ටිකක් ලබා දෙන්නේ අද නගර හිමියට මනෝ විඥාණයට ඔව් වැරදි තොරතුරට හොරු වෙන්නේ දැන් දන්නව දොරටු පාලය දක්ෂයි ඒ හින්දා නොදන්නවුන් බහැර කරනවා දන්න අය විතරයි ගන්න ඒක දින පසතර යන්නේ අර විදිහට වැරද්දක් බාර දීලා යන්නේ තනි පැත්තෙන් අර දැන් එයා මොකද කරන්නේ දොරටු පාලය හරහා ගෙවල් දොරවල් යන වාහන නෙමෙයි හැම වෙලාවෙම අනිත්‍ය බව හෝ දුක් බව හෝ අනාත්ම බව සහතික වෙන ඒ ධර්මතාවයේ ලැබ සිටින විදිහට මේ පේනවා කියන රූපායතනයේ ස්වභාවය. ඒකද මේ ස්පර්ශය නිසා පෙනෙන බව ඇති වුනේ. ස්පර්ශ නැති වුන නැති වෙනවා කියන මෙන්න මේ ඇත්ත දකින අත්දැකීම තමයි අරන්නේ. ඒ නුවණින් බැලීමත් එක්කම සමතයක් තියෙනවා. සමතයත් එක්කම නුවණින් බැලීමත් තියෙනවා. දෙක එකටම තියෙනවා අපිට. එතකොට මෙතන ඉන්න ඒ ශීඝ්‍ර දුත යෝල දුර්පාලය හරහා ලබා දෙන්න ඕන ඌ පරිදි. මොකද එහෙම වෙනකොට නিত্য සැප ආත්මයි කියන විපල්ලාසයක මම මගේ ආත්මයි කියන කෙලෙස් ටික
ආශ්‍රව තමයි ක්ෂය වෙන්නේ. ආශ්‍රය ක්ෂයට ක්ලේශ පරිනිර්වාණය නැත්නම් තණ්හාවගේ නැතිකමට කියනවා නිවන කියලා. නිරෝධය කියලා. තණ්හා නිරෝධය සිද්ධ වෙන්නේ කියලා. ඒ හින්දා ඌ පරිදි වචනේ පවරලා දෙනවා කියන එක නිවනට තව නමක් කියලා කිව්වේ. නිවන අසංකතයෙන් අර්ථ දක්වන්න බෑ. හොඳට මතක තියාගන්න. සංකතය අතහැරීමෙන් අසංකතය පෙන්වන්න බැලක් මිසක අසංකතයේ තියෙන ලක්ෂණ වලින් පෙන්වන්න ඕන තැනුත් තියෙනවා. සංකතයේ පෙන්වලා සංකතය අතහැරීමෙන් අසංකතය සම්ප්‍රාප්ත වෙන බව පෙන්වන්න පුළුවන් ධර්මතාවයකුත් තියෙනවා. මෙතනදී දැනගන්න ඌ පරිදි වචනය පවරලා දෙනවා කියලා කාරණාවෙන් පෙන්වුවේ අසංකතය අතහැරුවාම සංකතය අතහැරියාම අසංකතය ලැබෙන පරිදි නිවන දැක්වේ කියන එක. හොඳට දකින්න. තේරුණා මේ කියපු. ඔව් සෝපදිශේෂ නිබ්බාන. ඒ නිරෝධ ධාතුව හඳුන්වන්න පුළුවන් දෙආකාරයකින්. ඒ අසංකතයේ තියෙන ලක්ෂණ කියලා අසංකතය හඳුන්වන්න පුළුවන්. ඊගාවට සංකතය කියන එක පෙන්නලා ඒක අතහැරීම නිසා අසංකතය පනවන්න පුළුවන්. දැන් මෙතන සංකතේ මගේ ආත්මයයි කියලා සංකතය අල්ලගෙන ඉන්නකම තියෙනවා නම් ඒ සංකතය අතහැරීම නිසා අසංකතය සාක්ෂාත් වෙන ආකාරය ඒ න්‍යාය පිළිතලයි ඌ පරිදි වචනේ පවරලා දීම යන නිවනට මගක කියලා කිව්වේ. නැතුව මේ පේනවා කියන සිද්ධියේ ඌ පරිද්ද නිවන කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ උපාදාය රූපේ ප්‍රත්‍ය නිසා හටගත් එක ප්‍රත්‍ය නැතුව නැති වෙනවා කියලා පෙන්නපු සිද්ධිය නිවන හින්දා නෙමෙයි. මේ සිද්ධියට සංකතේ මේ මට්ටමට එනකොට සාක්ෂාත් වෙන සංකතේ නිසා අතහැරින්නේ සංකතේ නිසා. සංකතේ අල්ල ගන්න නැති වෙනවා මෙතනදී. ඒ අර්ථයෙන් එතකොට ඒ අසංකතේ සාක්ෂාත් වෙන විදිහට කටයුතු කරන එකම ආමගින්ම යනවා. ඒ දර්ශනයම අවසන් කරන එක තමයි ආර්ය අෂ්ටාංග. ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා නිවන නිසා ආර්ය අෂ්ටාංග. නිවන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිසාම නිවන යන්තනක නිවන විද්‍යමාන වෙනවනම් ඒ තන ප්‍රතිපදාව වෙලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කාරණා. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේම ඔන්න ඔය මට්ටම යම් කිසි කෙනෙකුගේ මනසේ එළඹ සිටිනම් මෙන්න මේ මට්ටමට කිව්වා මොකද්ද? ඌ පරිදි වචනය පවරලා දීලා ශීඝ්‍ර දූත වේවල ආමගෙම යනවා කියලා. ඔය මට්ටමට එනකොට සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. දර්ශන විසුද්ධිය සම්පූර්ණයි. හරිද? ධිට්ඨි විසුද්ධිය නෙමෙයි ඈ. දැන් ඔය ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදශකරණ යතහ භූත ඥාන දර්ශන සුවිසුද්ධං අහෝසි කියලා කියන්නේ. ඥාන දර්ශනේ පිරිසුදු වුණා කියලා. අනේ වගේ. මේ ඥාන දර්ශන විසුද්ධිය. දර්ශන විසුද්ධිය පිරිසුදුයි. එතකොට මෙතෙන්දී මතක් කරන්න උනේ උපරිදි වචනය නිවන්ට මේ නම ආමග යන ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට මේ ස්පර්ශ ආයතන 6 ආරම්භයම ඒකයි දැන් චක්ක සම්පස්සපච්චය වේදනා අපරියාපන්න වූයේ වේ සෝත සම්පස්සජා වේදනා අපරියාපන්න වූයේ වේ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ආරම්භයම සිහිනුවන යොදලා ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා නිවන් දකින්න පුළුවන්. ඔන්න උත්තර තමයි නිෂ්ඨාව. දැන් මේ දර්ශන විසුද්ධිය පෙන්වුවට මෙන්න මේ මට්ටමට කෙනෙකුගේ මනස පත් වුණොත් මේ ඥාන දර්ශනය එළඹම සිටියොත් මේ දර්ශනය පිරිසිදු වුණොත් එයාට ඇකිලීමක් නැහැ වැරදීමක් නැහැ. ඒ කියන්නේ දැකපු දේ තියෙනවා විතක නැති වෙනවා කියන එකක් නැහැ. හටගත්ත දේ නිරුද්ධමයි කියන එක පෙනෙන මට්ටම එළඹ සිටිනවා පිරිසිදුමයි. ඒක ආය අකෝප්‍ය නැහැ. වෙනස් වෙන්නේ නැහැ. කියන තැනට ගත්තාම අපි උතන්ට කියන සෝපදිශේෂ කියලා. රහතන් වහන්සේ කියලා. ක්ලේශ පරිනිර්වාණය කියලා. එක එක නම් වලින් අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. මොකද උපාදාන වශයෙන් ගන්න කිසිවක් නැහැ මේකේ. ඒ ධර්මතාවය ගත්තත් සත්තු මම හෝ මගේ හෝ මගේ ආත්ම වශයෙන් ගන්න යමක් නැහැ. ධර්මතාවයද හටගෙන නිරුද්ධ වෙන නිසා අහුවෙන්නේ නැහැ. කියන තැනකින් මේ හැම අරමුණක්ම හම්බ වෙන්නේ.
ඒ නිසා උපාදාන වශයෙන් ගන්න කිසිවක් නැහැ. ඒ නිසා ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මේ මනෝවිඤ්ඤාණය මිදිලා. ඒ ස්පර්ශ ආයතනයේ නැඹුරු වෙලා ස්පර්ශ ආයතනේ උපාදාන කරගනිමින් මනෝවිඤ්ඤාණය උපදින්නේ කවදාවත් යාවේ. ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවයේ දන්නා දක්නා විදිහේ ඥාන දර්ශනයක් ඇති මනෝවිඤ්ඤාණයක් පහළ වෙනවා මිසක ඒ කියන්නේ පේනකොට පේන දේ අල්ලගනිමින් උපදින මනෝවිඤ්ඤාණය උපදිනකොට තමයි මේ මම වෙලා පේන්නේ මගේ වෙලා පේන්නේ. පේන දේ තුල පවතින ධර්මතාවයේ තත්වාකාරයෙන් දන්න මනෝවිඤ්ඤාණයක් උපදිනකොට පේන දේ හැම වෙලේම මතක වෙනවා. කොච්චර අන්තිමට වෙලා තියෙනවා. මම කියන්නේ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි අපි සත්‍යයෙන් දැනගෙන ඉන්නේ මේ දර්ශනයට වෙලා තියෙන සම්පූර්ණ කෙලස් ටික නැති වුණා. ස්කන්ධයන්ගේ තත්වාකාරයෙන් දන්න ඥාන දර්ශනය ඉතුරු. ස්කන්ධ ටිකයි නෝනයි තියෙනවා. අපි රහතන් වහන්සේ කියන තැන. එතකොට ඕක තමයි දර්ශන විසුද්ධිය කෙරෙන්නේ. හරිද? යම් කිසි සමුදය ධම්ම සම්බන්තං නිරෝධම විරජම් විතමලං ධම්මචක්කු මුදපාදි කියලා කිව්වේ. කෙලස් රජස් නැති කෙලස් මල නැති ධම්මස උපන්න කියලා කිව්වේ. නිවේ නියම පිරිසිදු ධම්මස උතන. නමුත් දැන් ඕක ගන්න බෑ. ඊට පස්සේ දැන් ඕකට තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාව. ඒ පූර්ව භාග ප්‍රතිපදාවේදී එක සීල සමාධි ප්‍රඥාව තමයි. ඒ හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගයටම ආйти කියලා තමයි යන්නේ. මොකද මේ දර්ශනය මුල් කරගෙනම සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සීලයක්මයි මේ එන්නේ. මේ සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු සමාධියක්මයි මේ වඩන්නේ. සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු ඥානයක්මයි මේ තියෙන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්නට යන්නේ. ඒ නිසා මේ කාලෙදී මේව වෙන වෙනම නම් කරනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භයම මොහු කරමින් පවතින ධර්ම වෙන වෙනම සතර සතිපට්ඨාන සම්‍ය ප්‍රධාන එර්ධිපාද ඉන්ද්‍රිය බල බුද්ධංග කියලා මේ නියම මාර්ගයේ අනුග්‍රහය දක්වලා ඒ මාර්ගයේ දක්වා යන ඒට මෙහා කොටස් ටික ඒ නම් වලින් නම් කර යන. හරිද? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා හරියට මේ ටික ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන තැන පරවන්න පුළුවන්. නුවණ මොහු කරා යන මට්ටම එන්නේ උනෝ ඥාන දර්ශනයත් එක්ක. එතකොට ඒ ඥාන දර්ශනය ඇති වෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ඇති වෙන්න උතනින් බැරි නිසා මෙහෙන් ටක් ගාලා පටන් ගන්නවා. උතෙන්ට මෙයන්ද ඒ ඥාන දර්ශනයෙන්ම ඒ සිහියෙන්ම ඒ නුවණින්ම ඒ අවවාදයෙන්ම පිළිතලා සතර සතිපට්ඨානෙන් පටන් ගන්නවා. හරිද? සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් පටන් ගන්න තියෙන්නේ මේ. පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා කිව්වේ ඒක නිසා. හැබැයි මෙයාද නිවනට නැඹුරුවක් මොකද තමයි මේ වඩන්නේ මේක. විවේක නිසිත විරාග නිසව උස්සග්ග පරිණාම කොටයි මෙයා මේ කායගත සතිය වඩන්නේ. මේක බ්‍රහ්ම ලෝක කියන්නේ එහෙම නෙමෙයි. ඒ හින්දා මේක ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි කියලා කියන්න බෑ. නමුත් ඍජුවම ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා කියන්නේ. ඒ නිසා මේකට කියන මේ හැටියට කියනවා මොකද්ද? මග්ගාරම්මන කියලා කියනවා. එතකොට මේ මාර්ගයේ අනුපිළිවෙලින් මුහු කරමින් යන ධර්මතාව ටික දකින්න සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ ඒකට. මොකද දැන් මේ වගේ ඥාන දර්ශනයක් වෙන්නොත් ඕගලන්ට පය ගහලා පිළිලා ඉදින්න පුළුවන්. හිතන්නවත් බෑනේ. බෑ. නමුත් හිතන්නවත් බැයි නම් කොහොමද කතා කරලා වැඩක් නැහැ නේ අපිට. නමුත් වැඩක් නැත්තේ නෑ. තියෙනවා. මේ තමයි කෙලවරින් කතා කළා. මෙන්න මෙතෙන්ට ගියාමයි සියලු දුක් නිවෙන්නේ. මෙතෙන්ට ගිය දවසටයි සීටි භූතෝස්ම නිබ්බුතෝ මම නිවුනේ යුනේ සිසිලුවේ වෙමි කියන වචන කියන්න පුළුවන්. එදාටයි ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන නිදිච්ච මනසක් හැදෙන්නේ. එදාටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එදාටයි වැඩි බර බහතබුව වෙන්නේ කියන තැන දැනගන්නවා. දර්ශන විසුද්ධිය දැනගන්නවා. ඒ දර්ශන විසුද්ධිය සාක්ෂාත් කරගන්නට පටන් ගන්නවා සතස් බුද්ධික ධර්ම බෝධිපාක්ෂික ධර්මයන්ගේ සතිපට්ඨාන. මේ ධර්මතාව තියෙන්නේ ඒකයි. මොකද දකින්න සතිපට්ඨානය සතර සතිපට්ඨාන සම්මප්‍රධාන කියලා මෙහෙම තියෙන්නේ නිසයි කියන එක දකින්න. ඒකේ සතස් බෝධිපාක්ෂික ධර්ම වල ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා යමක් තියෙනවා. ඔය දැන් අපි ඥාන දර්ශන විස්තර කරපු ටික. ඔය ඥාන දර්ශන විස්තර කරපු තැනයි. නමුත් එතනින් පටන් ගන්න බෑ කාටවත්. පටන් ගන්න බැයි නම් ආරම්භයක්වත් නැහැ කියලා අවසන් කරන්නද? නෑ. ඒ නිසා එතෙන්ට එන්න පාර තමයි මෙතන නම් තියෙන්නේ.
ඒකයි මම කියන්නේ සතර පටිපට්ඨානෙදී දැන් අපි ඔයගොල්ලන්ට මම භාවනා ගැන කියලා දෙන්න කියන්නේ මෙහෙදි මොන දෙයක් දැක්කත් මෙහෙදි අතර වෙන්න බෑ. මෙහෙ තව යම් අර්ථයක් නම් ඒකට යන්න ආපු පාරනේ. ඉතින් දැන් ඔහොම තැනක් දැනගෙන ඊට පස්සේ ඒ දැනගත්ත දේ දැක ගන්න ජීවිතය කරගන්න තැනට යන්න ඕනේ. ඔන්න නිවන නිරෝධය කියලා කියන්නේ අපි තුල මෙන්න මෙබඳු ස්පර්ශ ආයතන 6ම හටගෙන මේ ස්පර්ශ ආයතන 6ත් ස්පර්ශ ආයතන 6 ඇතිවීම නැතිවීම. ඔතෙන්ට ওই ස්පර්ශ ආයතන කියන තැනටම තව නමක් පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඔතෙන්ටම තව නමක් සතර මහ භූතයන්ගේ හමු වෙන තැන. ඔතෙන්ට තව නමක් යංකිත සමුදය ධම්ම සම්බන්තන් කියන එක. ඒ දැක්කපු දේ හේතු නිසා හටගත්ත හේතු නැති වෙන ස්පර්ශ ආයතන ආයෙම දකින හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්ක යංකිත සමුදය ධම්ම සම්බන්තන් වචන ටිකක් විතර අර්ථය ඔක්කොම එක තැන තියෙනවා. එතකොට ওই ටික දකින මට්ටමට ආවම තමයි කලයුත්ත කලා කියන තැන එන්නේ. උතෙන්ටයි යන්න ඕනේ අපි දැනගත්ත ඉස්සෙල්ලා. පුතේ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඕනේ කියලා ඉස්සෙල්ලා 10 පන්තිය පෙන්නලා බාර දෙනවා හොඩි පන්තියට ළමයා. වගේ වැඩක් නේ කරන්නේ. මේ වගේ ඥාන දර්ශනේ පෙන්නලා ඊට පස්සේ වඩන්න දෙනවා සතර සතිපට්ඨාන. මොකද අනුක්‍රමයෙන් වැඩෙන්න ඕනේ ගහක් වෙලා මේ ළමයේ හරියට පැලයක් හැදෙනවා වගේ ළමයෙක් හැදෙනවා වගේ තමයි මේ ඥාන දර්ශනයත් අනුක්‍රමයෙන් හැදෙන්නේ. අනුකුබ්බ කිරිය අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ප්‍රතිපද. මේ බෝධි ඥානයත් හරියට ලඳුරු පැලයක් හැදෙනවා වගේ. මහ ගහක් වෙන්න බෑ එකපාරට. තාම ඇටයක් බීජයක් විතරයි තියෙන්නේ. ඕක හිටවලා ඕක පැල කළා අනුක්‍රමයෙන් වැඩෙන්න ඕනේ. එතකොට ඔන්න දැන් මේ ඥාන දර්ශනය දැක්ක. දැන් ඔයගලන්ට තියෙන්නේ දැන් පංචිල් සමාදන් වුණා, ශ්‍රේල් සමාදන් වුණා. කැමැති දිග සීලයක පිළිටියා. හැම වෙලාවෙම දැන් සමත විදර්ශනා දෙක වඩන්න මෙහෙ ඉඳලමයි තියෙන්නේ මේකේ අත්දැකීම. අත්‍යන්ත යනකොටත් මේ සිද්ධියමයි. නමුත් ඒ මට්ටමදී නෝනින් මොහු කරනවා. අර මං කිව්වේ හැම වෙලාවෙම සති නිමිත්ත හිත තබා ගන්න. ආනාපාන සතිය වඩනකොට නාසය කෙලවර හෝ තොල් දෙක ළඟ එතන කෙරවලවක් අයිනක් ඕන හිත නතර කරලා තබා ගන්න පහසු තැන. සති නිමිත්ත තබා ගන්නවා. සති නිමිත්ත තබාගෙන සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා. එතකොට ආස්වාස ප්‍රස්වාස එක යන්නේ නැහැ කවදාවත්. Tamanට හොඳට දැනුම් සහිතව සති නිමිත්ත තුල නතර වෙලාමයි තියෙන්නේ. නාසය හෝ තොල් දෙක ගැන දැනුම් සහිතවමයි ඉන්නේ. එහෙම ඉන්නකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්න. දැන් මේ භාවනාව කියලා දෙන්නේ. මේ ආයතංගත කමටහන් දෙන්නෙම කියන්නේ බෑ මගේ. එතකොට ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව හොඳට දන්නවා. හිත කොහාටත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳට සති නිමිත්ත දැඩිව අරගෙන ඉන්නවා. දැඩිව අරගෙන ඉන්නවා කියනකොට අර මස් කැල්ල කඩලා යන විදිහට අල්ලන්න කියන එක නෙමෙයි. මේ කියන්නේ කය දර්ථ කරලා අල්ලන්න කියන එක නෙමෙයි. හිත දැඩි කරගන්නව වෙන අරමුණකට යන්න රොදී ඉන්නවා කියන කාරණාව. එතකොට එහෙම හිතියත් හිත ආපහු අහකට යනවා. ආයෙත් මතක් කරලා මේ වෙලාවේදී කෙටිම විසඳුම තමයි ඒ ගිය අරමුණු මෙනෙහි කරවත් ඉන්න පක්ෂණිකව ආපහු සති නිමිත්ත සිහි කරලා නිමිත්තට එන එකයි තියෙන කෙටිම ක්‍රමයේ සමතේදී. ආයෙ සති නිමිත්ත තුල ඉන්නවා. දරලා හිත අහකට ගියොත් වෙන අරමුණක් ගත්තොත් මතක් වෙච්ච ශනේම ආපහු සති නිමිත්තට එනවා. ඔහොම හිත දුවන ගතිය වැඩි නම් හිත එක අරමුණක හිටින කාලය අඩුයි නම් සමත පැත්ත වැඩි කට යුතුයි. සති නිමිත්ත හිත තියාගෙන වැඩි වෙලාවක් චිත්ත සමතය ඇති වෙන භාවනාවක් කරන්න. මේ විදිහට කරනකොට ඕගොල්ලෝ දන්නේම නැහැ. එහෙම කරද්දී සිතුවිලි වැල් යනවා. දරුවෝ ගැන, අම්මලා ගැන, යාළුවෝ ගැන, විහිළු කරපේවා ගැන, කතා කරපේවා ගැන. ඊට පස්සේ මෙහෙම සති නිමිත්ත හිත වඩලා ටිකක් හිතාමතාම නතර කළා අර සිතුවිලි වැල ගියානේ. වැල ඇදලා ගන්නවා. වැලෙන් එකක් ගන්නවා. යාළුවා කියන තැන ගන්නවා. දැන් ඔන්න ඉස්සල සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිත. සති නිමිති හිත බැඳගෙන යානාපනස්තිය කළේ. දැන් ආරම්මනේ චිත්තං උපනිබන්ධිත. ආරමුණේ හිත බැඳගෙන. ඒ කියන්නේ
අපි කියන යාළුවා නැත්තම් දරුවා කියලා සිහි වෙනකොට ඒ සිහි වෙන අරමුණ හොඳට අල්ල ගන්නවා හිතෙන්. දරුවෝ හොඳට සිහි කර ගන්නවා හිතෙන් අල්ලගෙන එතන පවතින යථා ස්වභාවය දකින්න. එතනද කේස් ලෝම් ඊටමත් වේගෙන් නෙමෙයි ඊටමත් හිමිනුත් නෙමෙයි නියදත් හම්මස්නහරයට ඇටෙමුදුල් කනගුණ ආහරණ මේ රූපය හැදිලා තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ මේ කය අසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. හොඳට මේ නාම ධර්ම ටික බලලත් කයේ සත්පුද්ගල නොවන ගතිය Tamanට තේරෙන විදිහට බලන්න. මේ කය අසුරු කරගෙන පවතින හිත නිසායි මේ කයේ හැඟීම් දැනීම තියෙන්නේ. මේ කය අසුරු කරගෙන පවතින හිතේ නොයි රූප දකින්න සද්ධාහන. මේවා එකක්වත් මේ කයෙන් කරන වැඩ නෙමෙයි. කයට මේවා කරන්න බෑ කියන එක Tamanට තේරෙන විදිහට අල්ලගන්න. ඔය දරුවා කියන අරමුණ හිතෙන් අල්ලගෙන බලන්න හදද්දි තව එක්කෙනෙක් දෙනෙක් සිහි වෙන්න පුළුවන්. නමුත් මේක අතහැරලා දාලා ඒව බලන්න යන්නේ නැහැ. නොසලක හැරලා අර අරමුණ පැය කාලක් භාගයක් හරි එකම අරමුණ හොඳට පොලිස් කරන්න. හොඳට බලන්න. බලලා ඊට පස්සේ සිතුවිලි වෙලෙදී තව එකක් ගත්තා. යාළුවා කියන තැන. යාළුවා හොඳට හිතට අල්ලගෙන යාළුවා කිව්වට ප්‍රකරණ නැත්තම් ප්‍රඥාප්තියම කළක කවුද නිමල්? නිමල් යාළුවා කියුනේ දැන් අල්ලගත්තා. අල්ලගෙන අර වගේ හොඳට රූපයට හේතු ටිකක් බලනවා. ඒ කය අසුරු කරගෙන පවතින නාම ධර්ම ටික හොඳට බලනවා. බලලා ඒ නිසා මේ කය මෙහෙම වෙලා තියෙන කියලා බලනවා. ඒ විදිහට අරමුණු දෙකක් තුනක් බලලා තාම නතර කරනවා. නතර කළා ආයෙ සමත නිමිත්ත හොඳට ආසේවනය කරනවා. සමත නිමිත්ත වඩද්දී සත්පුද්ගල භාවයට අරමුණු සිහි වුණාට බලන්න යන්නේ නොසලකා හැරලොත් සමත නිමිත්ත වඩනවා. ඒක වඩලා ටිකක් වැඩි වෙලා කළා කරද්දී අහකට යනකොට ආපහු මතක් කරලා ගන්නවා. ආයෙත් අහගෙන යනවා ආයෙත් මතක් කරලා සමත නිමිත්තට ගන්නවා. මේ විදිහට හිත සබාගෙන හොඳට වඩලා තාමතා මේක නතර කළා ආයෙත් අර සත්පුද්ගල භාවයෙන් යුක්ත නිමිත්ත කරගෙන මෙහෙ කරනවා. ඒ වගේම ඒ මෙනෙහි කරන එක නතර කළා ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය අර වගේ ටිකක් වඩලා හිතාමතා මේක නතර කළා මේ කය තමන් යන කය ගැන බලනවා. හරිද මේ ශරීරෙද මෙහෙම. කය ගැන බලද්දී ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික බාහිර දෙකේම බලන්න වෙනවා. මොකද හොඳට ඔහොම හිත වඩා බහැර නාම රූප දෙක බලන්න පුළුවන්. සත්‍ය පුද්ගල නෙමෙයි කියලා හිත. නමුත් හොඳට එතකොට ආධ්‍යාත්මිකය ආත්ම භාවය වැසගෙන තියෙනවා. ඕගොල්ලෝ සති නිමිත්ත හිත තබාගෙන ආධ්‍යාත්මික කය නාම රූප දෙක හොඳට බල හිතේ බහැර කයේ ආත්ම භාවය වැස ගන්නවා. බහැර සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන හැඟීමට වැස ගන්නවා. ඒ හින්දා අජත්ත බහිතාව මේ දෙපැත්තම කටයුතුයි. හරිද? මේ දෙපැත්තට කරනකොට කෙලෙස් අඩු වෙවි මේ නුවණේ අර මහත්තරෙල තියෙන ඕක නැති එක. ඒ කියන්නේ ආධ්‍යාත්මය අතහැරිලා බහැර අනාත්මයේ පිහිටියම දැන් මේ දර්ශනීය දකින්න පුද්ගලයා හොඳට ඉන්නවා. එතකොට පුද්ගලයාට හොඳට සතුට වෙන්න පුළුවන්. පුද්ගලයාට හොඳට දුක් වෙන්න පුළුවන්. බාහිර කාරණාවල දුක් වෙනවා වගේ දැන් මේ ධර්මයේ දැකපෙකින් පුද්ගලයා හොඳට සතුට වෙනවා. දැන් මේ හොඳ පුද්ගලයාට ලැබිච්ච ප්‍රතිලාභයක් වෙලා. නමුත් ඔක වෙන්න ඕනේ පුද්ගල භාවයයි වෙන්න ඕනේ. මේ දර්ශනය. සතුට වෙනව නෙමෙයි උපේක්ෂාවක් ඇතින් යම් සතුටක් නොවෙනව නෙමෙයි. යම් ප්‍රමෝදිත භාවයක් ඇති වෙනවා. නමුත් ওই මට්ටමේදී නෙමෙයි. හොදිනේ. ඒ නිසා අධ්‍යාත්ම බාහිරව කරනවා. ඊට සති නිමිති තියා ගන්නවා ආධ්‍යාත්මික බාහිර සත්ව පුද්ගල භාවයට හම්බෙන අරමුණු විතරක් මෙනෙහි කරන්න. භාවනා කරද්දී විදර්ශනා කරද්දී ඒිට මෙහා හම්බෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු අතහරින්න දැනට. ඒ අරමුණු එක්ක එන පුද්ගල භාවය ඇහෙන් දකිනකොට පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට පුද්ගලයා විදර්ශනා කරන්න. තමන් කියලා තේරෙනවා තමන්ම විදර්ශනා කරන්න. කාට සද්දයක් ඇහෙනකොට මිනිස්සෙක් කෑ ගැහුවා කියනකොට සද්දේ අතහරින්න මිනිස්සයා අල්ලගන්න. මිනිස්සයා හොඳට බලන්න. ස්ත්‍රියගේ සද්ද එනකොට සද්දේ අතහරින්න ස්ත්‍රිය අල්ලගන්න. හොඳට ඒක බලන්න. බල්ලෙක් කෑ ගැහුවා වෙනකොට සද්දේ අතහරින්න බල්ලව අල්ලගන්න. හොඳට ඒක විදර්ශනා කරන්න. ඒ වගේ නාසයට ගන්ධයක් දැනනකොට අලියගේ ගඳක් වගේ වුණු ගන්ධය අතහැරලා අලිය අල්ලගන්න. අලියව විදර්ශනා කරන්න. ඒ වගේ ස්පර්ශ ආයතන හයෙන්ම කොතනකින් හරි සත්පුද්ගල භාවයට එනකොට ඒ සත්පුද්ගල භාවයෙන් යුක්ත අරමුණ අල්ලගෙන විදර්ශනා කරනවා. අපි කිව්වේ අනිත් ඉස්සලා කියන්නේ මේ කරන්ට් එක දැනගන්න ඕනේ කියලා
අලියා දැන්ලා සද්ද විතරක් අල්ලගෙන කරනවා මුලින්ම කිව්වා. ඒ අය දැන් ඒකට මේ දැනගන්න ඕනේ මෙතනදී ආපහු ඒක නෙවෙයි දැන් මෙතනදී මොකද අතන තින්නේ යථාභූත ස්වභාවය. මේ ටික අතහැරෙනකොට අර්ථයට එනවා. එදාට උත්තර දුන්න හැකි ඒකයි. දැන් මේ තැන අල්ලගන්න තමයි ඕනේ ඔතෙන්ට එන්න මගම. ඒක හරි පැත්තට. හරිද? ඒ හින්දා අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ දැන් කෙලෙසියමයි අර ඔව් දැන් ඉතෙල්ලා සද්දේ සත්පුද්ගල නෝ සද්දේ සද්දයක් විදිහට දකින්න පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ඥාන දර්ශනය යෝනේ. ඕක තමයි පිළිතුර. එතකොට සද්දේනේ අල්ල ගන්න ඕනේ වෙන දේවල් ගැට ගන්න. ගැට ගහන්නේ නැහැ ඒ මට්ටමේ. ඒ හුරුව දැන් ඉඳලම අරගෙන යන්නේ. ඒක අතෙන්ට මෙහෙ ඉඳන් අනුක්‍රමයෙන් ගියාම මේ ඥාන දර්ශනයේ සද්දේ කියන එක දකින්න පුළුවන් මට්ටමටයි මනස මේ හදන්නේ. දැන් සද්දය අතහැරලා දේ අල්ලගන්න. දැන් සද්දේ අතහැරලා දේ අල්ල ගන්නවා. දේ අල්ලගෙන හුරු වෙනකොට මෙයාට පිරිසුදු සද්ද විතරක් ඉතුරු වෙන තැනට දක්වයි මේ ගෙනියන්නේ මෙයා. ඥාන දර්ශනය. එතකොට අවසානයේදී අලියෙක් නැහැ කියන එක තේරෙන්නේ. නෑ අලියෙක් නැහැ කියන එක තේරෙන්නේ නැහැ. මොකද අලියා ඉන්න කෙනාටත් අලියා හේතු වෙලා නැති කෙනාටත් අලියා මුල් වෙලා. හරිද? අලියා කියන තැනින් මිදුනොත් අලියා ඉන්නවද නැද්ද කතාවක් නැහැ. හරිද? ඒ නිසා අලියා කියලා අපිට හම්බ වෙන තැනක පවතින ධර්මතාවය දකින්න. තාම ගොඩාක් බහැර. ඒ කියන්නේ අපි මෙතන උපදින මනෝ විතර්කයක් මුල් කරගෙන බහැර ඉන්නේ නේ. හොඳට දකින්න ඕනේ. අලියා කියලා සිහි වුණේ විතර්කයක්. නමුත් මේක විතර්කයක් මනෝ සම්පත්තියෙන් හටගත්තේ කියලා දැන් බැලුවට හරියන්නේ මේ ඈතක ඉන්නේ අපි තව. ඒ හින්දා උතරදී නාම රූප දෙක තියෙන අලියා කියන තැනක කියලා ඒ දැක්ක කියලා හරියන්නේ නැහැ තාම. ඉතල උචේදෙට ගිහින් තාස්පතියට බලන්න. ඉතල අලියා නැහැ කියලා බලමු. ඊට පස්සේ ආවෝ දැන් බුදුහාමර දෙන්නද කෙනෙක් ගන්නකොට ඉතලා සාස්වතේ ඉන්න ගමන් ඉතල උචේදෙට බලන්න. ඊට පස්සේ ආවෝ ගන්න පරිසම්පද ගන්න. ඉතල අලියා නැහැ කියලා තැනක් එනවා. එතකොට තමන් තේරුම් ගන්න ඕනේ හරි. එතන නාම රූප දෙකක් තියෙන. එතන අලිය නැත්තම් එහෙනම් අලියා කියන එක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නේද කියන තැනට එනවා. හරිද? මේ කිව්වේ එතකොට මේ වගේ ස්පර්ශ ආයතන හයේම ඇති වෙන පුද්ගල භාවයෙන් අවසන් කරන්නේ නැතු මෙනෙහි කරන්නයි තියෙන හතරේ ඉරියව්වෙම දැන්. හරිද? කමඨහන තමයි මොකද්ද? සත්ව පුද්ගල භාවයට හම්බ වෙන ආධ්‍යාත්මික බාහිර ස්පර්ශ ආයතන 6ෙන් එන සත්ව පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු මෙනෙහි කට යුතුයි. අර නාම රූප කියපු විදිහට. ඒකට උපකාරී වෙනස ආනාපාන සතිය හෝ සති නිමිත්තෙම හිත තියාගෙන බුදු ගුණ මරණය මෛත්‍රී කුමන හෝ කමඨහන කෙරුවට කමක් නැහැ. හරිද? යන්නේනකොට සති නිමිත්ත වෙන කමඨහන මෙනෙහි නොකල සති නිමිත්ත හිත තබාගෙන යන්න උරුකට යුතුයි. ඒක අවශ්‍යම දෙයක්. හරිද? ඒ ටික තමයි දැන් මතක් ගන්න තියෙන්නේ. මෙන්න මේ ටික කරන්න මොකටද? ඔය සති නිමිති හිත තබාගෙන නාම රූප ධර්මයන් බලනකොට අනුක්‍රමයෙන් ටික නීවරණ ධර්ම අඩු වෙනවා. ඉස්සෙල්ලාම එතකොට තමයි ඔය සත්‍ය විසුද්ධිය පිරෙන්නේ අපිට. සීල විසුද්ධිය. කොහොම කරද්දි පිරිසිදු වෙන්නේ සීලය අපේ. ඒ කියන්නේ අද දුස්සීල වෙන්නේ නැත්තේ පෞසිද්ධ වෙන හින්දානේ. ඒ කියන්නේ සත්තු මරන්නේ නැත්තේ හොරකම් කරන්නේ නැත්තේ කාමයේ වර්ධ හැසිරෙන්නේ නැත්තේ පෞසිද්ධ වෙන හින්දා. කරන්න බැරි කම හින්දා නෙමෙයි. කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක හොඳ නැහැ පව් කියන හින්දා අපි නොකරයි. නමුත් මේ නාම රූප දෙක මේ විදිහට බලනකොට හොඳ නැති හින්දා නෙමෙයි මේව කෙරෙන්න තියෙන හේතුවම නැති වෙනවා යාගේ. අන්න ඒ මට්ටමට ආවොත් සීල විසුද්ධිය කියන්නේ. තාම සීල පිරිසුදු නෑ අපේ. කියන්නේ අපි හිතලා ගන්න මේ සීල පුද්ගලයෙක්. මේ ටික වඩනකොට උන සීල විසුද්ධිය වෙන්නේ. සීල පිරිසුදු වෙන්නේ. ආපහු ওই ටිකම කරද්දී නීවරණ ධර්ම නැති වෙන්නේ. එතකොට තමයි චිත්ත විසුද්ධිය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි ඔය කරන ටිකම නීවරණ ධර්ම දුනහම හොඳට පේනවා. නාම රූප දෙක බලපෑක. එතකොට තමයි ditthi visuddhi සත්‍යයේ හිටියනම් කොහෙද හිටියේ සත්‍යයා මේ කොහේ හරි ඉඳලා මෙහාට ආවද මෙහෙන්දර කොහාට හරි යනවද මම හිටියනම් කොහෙද කියලා සත්පුද්ගල දෘෂ්ටිය පිරිසුදු වෙනවා. මොකද මෙතන තියෙන නාම රූප ධර්මතාවයක් කියන නුවණ හොඳට එයාට පේනවා.
ඒකට දිට්ඨි විසුද්ධි. ඊට පස්සේ තමයි යාට පේන්නේ කෙනෙක් උපන්න නෙමෙයි. එහෙනම් මේ නාම රූප ධර්මයන්ගේ හැදීම ඇති උනේ කොහොමද? අන්න අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං කියලා මේ නාම රූප දෙක ඇති උනේ මෙහෙමයි. අද අවිද්‍යාව සංකාර වුණොත් මේ විඥාන නාම රූප සලයතන පස්ස වේදනා කියන ධර්මතාවය මතුවෙනවා. කියලා පටිච්චසමුපාදය හරහා ධම්මට්ටි ඥානය වැඩිලා කාංකා විතරන විසුද්ධිය සැක සංකා කියන ටික නැති වෙන තැනට එන්නේ එතකොට. කියලා සත්‍ය විසුද්ධිය මෙහෙම වැඩෙනවා. ඊට පස්සේ තමයි මෙයාට මේ ප්‍රතිපදා ඥාන නැහැ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහළ වෙන්නේ. හරිද? ඒ කියන්නේ නිවනට යන මග මොකද්ද සසර මොකද්ද කියන එක හොඳට ඒ කියන්නේ මේ ආශ්‍රයක් ඡය කරගෙනම දුකෙන් මිදෙන්න වෙන්නේ කියන කාරණාව ගැන යාට සැක නැහැ. දුක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ කියන තැනට එනවා. ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියදී තමයි එහෙනම් කරන්න ඕනේ මෙතනින්මයි කියලා වර්තමානයේ උදේ විඥාණයෙන් පටන් අරගෙන ওই ඥානවල ටික ඒකට බැඳිලා ඉන්නේ. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධි කියලා කියනකොට ওই මේ කතා කරු මට්ටමට එනවා. අපි මේ කිව්වේ ස්කන්ධ දර්ශන විසුද්ධිය කියලා. ස්කන්ධයන් විදිය. ඒ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ආරම්භය. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ එතකොට මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 ඇතිව නැතිව පේනවා කියන මට්ටමට එනවා. ඒ ඥාන දර්ශන විසුද්ධිය තමයි ඌපර්දි වචනේ පවරලා දෙනවා නිවනට මොකක් කියලා කිව්වේ. ඒ කිව්වේ මේ ඥාන දර්ශන විසුද්ධිය නිවන හින්දා නෙමෙයි. ඥාන දර්ශන විසුද්ධිය නැතුවත් නිවන නෙමෙයි. රතේන සූත්‍රයක ලස්සන තියෙන්නේ. මේ නිසා අනුපාදා පරිණිරවාණය. ඌපර්දි වචනේ පවරලා දීම නිවනට මොකක් කියලා කිව්වේ ඒක නිවන හින්දා නෙමෙයි. ඒ නිසා මේ අනුපාදා පරිණිරවාණය වෙනවා. ඒ නිසායි. එතකොට ඔන්න උබඳු අර්ථයකට යණ්ඩයි අපි මේ කරන්නේ. ඒ හින්දා හාමුදුරනේ මට දැන් නාම රූප දෙක පෙවුණා. දැන් අලියෙක් නෑ මනසෙක් නෑ කියලා පෙනෙනවා. ඒක තමයි වැඩෙනවා කියන එක ඒකට ලක්ෂණය. නමුත් ඔහි යන්න බෑ තව. තමන්ව තේරුම් ගන්න ඕනේ. තමන්ට දක්වපු දේ දැකීමෙන් පස්සේ දකිනකොට අර දකින දේ ඇතුළට යන්නේ නැතුව, දකින දේ ඇත්ත වෙන්නේ නැතුව. දැන් පේනකොට පේන දේ ඇතුළේ මේ අපි හාමුදුරුවෝ පේන අරමුණ ඇතුළේ හාමුදුරුවෝ ඉන්නවා. ගේ උපාසකවරු ඉන්නවා. බිත්ති තියෙනවා, ලයිට් තියෙනවා. පේන දේ ඇතුළට ගියම මහ විශාල ලෝකයක්. ඔක ආපහු පිටිපස්සට ආවහම පෙනෙන දේ වර්ණ සටහනක් විතරයි. ආයෙ මොකුත් නැහැ එකකින් එහාට යන්න බෑ. චිත්‍රයක්. පෙනෙන දේ පෙනෙන්නේ කොහොමද? දැන් ඒක තුල මිනිස්සු නෑ, සත්තු නෑ, ලයිට් නෑ, ද්‍රව්‍ය ගන්නවා මොකුත් නෑ මේ පේන දේ. ඒ විදිහටම චිත්‍රයක් වෙනවා එයාගේ මනසට. ඒ නිසායි කවදාවත් අජ්ජෝසයිතිත්‍ත්‍ති කියන එකක් නෑ, දැසගෙන පවතිනවා කියන එකක් නෑ. මෙහෙම බලනකොට පේන චිත්‍රයක් නෑ, ඕගොල්ලෝ චිත්‍රය ඇතුළට ගිය හැකිද? බෑ. මේ විදිහටම චිත්‍රයක් වෙනවා ඔය හිත දියුණු වෙච්ච දවසට. දර්ශන විසුද්ධිය කියන දවසට. හොඳට චිත්‍රය පේනවා. ස්පර්ශය නිසා මේ චිත්‍රය උපන්න කියලා දන්නවා. ස්පර්ශය නැතුවම චිත්‍රය නැති වෙනවා කියලා දන්නවා. තමන් කෙරෙහිම දකින්න පුළුවන්. එතකොට කිසිවක් උපාදාන වශයෙන් ගන්නවා කියන කාරණාවක් නැහැ. පේනවා කියන අරමුණෙම අයින් වෙලා නම් පේන එක ඇතුළේ දේවල් අහු වෙනවා කියන එකක් නෑ. දැන් අද අපිට කීයක් අතහරින්න ඕනද කියලා බලන්නකො. අතහැරීම ගැන කතා කරන අපි පේන දේ ඇතුලේ ඉන්නේ, පේන දේ අල්ලගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ. පේන දේ ඇතුලේ ඇතුල් වෙලා දැන් මේක දොරටුවක් නම් මේක චිත්‍රයක් නම් මේක ඇතුළට ගිහිල්ලා එක එක දේවල් මේව අල්ලන්න හොඳ නැහැ, තණ්හාව හොඳ නැහැ කියලා අපි කීයක් જાති අයින් කරන්න හදනවද? නමුත් අපි දන්නේ අයින් කරන්න හදන දේම අල්ලගෙන කියලා. අතහරින්න දින ඔහෙන් නෙමෙයි. පේනවා කියන සිද්ධිය පෙනෙන බවටපත් වුණොත් පේන දේ ඇතුලේ එකක්වත් අහුවෙන්නේ නැති. ඒ කියන්නේ පෙනෙන දේ පෙනීම මාත්‍රයක් චිත්‍රයක් විතරක් වුණොත් මේක ගන්න අබැටක් වුණොත් දෙයක් නැති. වතුරකට වැටෙන ඡායා රූපේ යම්සේද මේ පෙනෙන දේ එසේ කියලා දැක්කොත් ඒ වැටෙන වතුරකට ළඟපාත ගහක හරි ගොඩනැගිල්ලක හරි ඡායාවක් වැටලා තියෙනවා නම් ඒ පෙනෙන ඡායා රූපෙන් ඔයගලන්ට මොනවද ගන්න තියෙන ප්‍රයෝජනෙ? මොකොත් නෑ. ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඒත් මොකොත් නෑ.
අල්ලන්න කියලා හෝ තියාගන්න කියලා හෝ මොකුත් නැහැ. මේ ඡායා රූපය ඒ ඡායා රූපය අතර මේ පෙනෙන හැට පෙනෙන රූපය ඒ රූපයයි දෙකම සමානයි එකක් මිසක වෙනසක් නැහැ කියලා දන්නේ නැහැ. අද මේ පෙනෙන දේ තුල අපිට ගන්න දේවල් කොච්චර තියෙනවද? ටෙලිෆෝන් එකක් ගන්න තියෙයි, මුදල් ගන්න තියෙයි, රත්තරන් ගන්න තියෙයි, රිදී ගන්න තියෙයි, ළමයෙක් වල්ලන්න තියෙයි නේ. නමුත් අපිට අර පේන ඡායා රූපේ තියෙන මට්ටමට මනස එළඹ සිටියොත් මේ පේන දේ අන්න එදාට තමයි ආජ්ජෝසාය තිට්ඨති කියන එක නැති. අන්න අතහරිනවා. නියම අතහැරිලා. දැන් එකින් එක අතහරින්න ඕනේ නැහැ. නිදි පොකුරක් තියනකොට ඔක ගෙඩියෙන් සෙට් කරන්න පුළුවන්. නිදි පොකුරෙම තියෙන නැට්ටම් කරන්න පුළුවන්. දැන් මේ පෙනෙන දේ ඇතුළට ගිහිල්ලා එකින් එක අපි අයින් කරන්න හදන්නේ. අපි දන්නේ අයින් කරන්න ඕනේ දේ අල්ලගෙනයි දැන් මේ තියෙන්නේ. යම් කිසි කෙනෙක් පෙනෙනවා කියන සිද්ධිය හරියට පෙවුණා. එකක් අතහරින්න ඕනේ. ඔක්කොම අතහැර එකම වර්ණ සටහනක් කියලා දකින එක චිත්‍ර මාත්‍රයක් කියන සිතුවිල්ල විතරයි උපදවන්නේ. ඔක්කොම බෙදුම් ඉවරයි. මේ වර්ණ සටහනක් කියලා රූපේ සිහි කරගන්න එක ක්ෂණ මාත්‍රයක් විතර යෝනේ ඔක්කොම අතහැරන. ඒ ඥාන දර්ශනේ ගින්දර වගේ ඉච්චරට. එතන. අය මේ වගේ ඔය බඩග ගන්න මට්ටම් නැහැ. එතකොට මේ මට්ටමට ආවම තමයි යම් කිංචි සමුදේදම සම්බන්ධන නිරෝධම. මෙයාට ස්පර්ශ නිසා වර්ණ සටහනක් හටගෙන ස්පර්ශ නැති වුණු වර්ණ සටහන් නැති වුණා කියන තැනකින් තමයි ඥාන දර්ශනේ තියෙන්නේ. නමුත් බලනකොට යථාර්ථය වෙලා තියෙන ලෝකේ අනිත් අය වගේ මෙයා රත්තරන් වලට කැමති නෑ, රිදී වලට කැමති නෑ, රිදී වල ඇලිලා නෑ, රත්තරන් වල ඇලිලා නෑ, දෙමව්පියන්ට සහෝදරු ඥාති හිතේසි කිසි දෙයක් කිසි කෙනෙකුට ඇලිලා නෑ නේ කියන තැනක් තමයි පේන්නේ. නමුත් මෙයා ඒකකවත් ඇලෙන්න බැලුවේ නෑ, ඇලෙන්න යට තිබුණේ නෑ. මේ වර්ණ රූපයේ නැත්තම් අපි කියමු පේන රූපේ ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනවා කියන තැනකින් විතරයි දැක්කේ. නමුත් ලෝකයෙන් ගත්තාම මහ වීරයෙක් ඇයි ලෝකයා පුදුම අමාරුවකින් රත්තරන් වලට තියෙන කැමැත්ත, රිදී වලට තියෙන කැමැත්ත, මිල මුදල් වලට තියෙන කැමැත්ත, දේපොළ වස්තු වලට තියෙන කැමැත්ත මේ හැන් බලලා අයින් කරගන්න හදනකොට මෙයා ඒ එකකටවත් කැමැත්තක් නැතුව ඉන්නවා වගේ පේන්නේ. මෙයා කලම ඒවෙන් අයින් වෙනවා. තේරෙනවද කියන්නේ? මම පුංචි ප්‍රශ්නයක් තියෙනවා. වර්ණ රූප උපද්දගෙන බලනවා කියන එක පිළිබඳව පොඩ්ඩක් උපද්දවගෙන බලනවා කියලා කිව්වේදී මෙහෙමයි. ඒ කිව්වේ සොන්නස දැන් නිරුගදියන්නේ. නිරුග තියෙනකොට ජලය වගේ රූපෙකුත් තියෙනවද අපි එතෙන්ට නොගියන? අපි ඇහෙන් බලනකොට අපිට වතුර වගේ පේනවනේ. ඔව්. එතකොට අපි ගියේ හිඳයි ඒ බඳු රූපයක් අපිට පෙනෙන්නේ හිතට. ඒ වගේ මේ මහ භූතයන්ගේ මෙහෙම සටහනක් තියනවා කියලා චිත්තජයසික නෝපන්නේ නම් මේ ඇහැ නැත්තම් දන්නේ නැහැ අපි. එතකොට මේ ඇහැ උදව්වෙන් චිත්තජයසික ටිකකින් මේ බඳු රූපයක් හදාගෙන අපි මේ බලලා තියෙන්නේ. මේ පෙට්ටිය අත්‍යකින් අතහැරෙනකොට බාහිර තියෙනද නැද්දවත් හොයන්න යන්නේ. දැන් අපේ අසීමිත වූ ద్వාර ඉක්මවා ගිය ඒ කියන්නේ පමණ ඉක්මවා ගිය මේ පංච උපාදානස්කන්ධේ දැසගෙන ඉන්න ධර්මතාවය නිසායි අපේ ස්පර්ශ ආයතනේ නූපන්නත් ඇති බවට එහෙනම් නැද්ද? ස්පර්ශ ආයතනය නිරුද්ධ වෙලා නිරුද්ධ වුණාම එතකොට මෙහෙම රූපයක් නැද්ද කියනවා වගේ තැනකට කෙලෙස් ඇතිලා තියෙන මේ අපි අතිධාවනයක් කරලා. හරියට කෙලෙස් අඩු යනකොට එයා දන්නවා අපිට මයින්ඩ් තියෙන්නේ හිතන්න තියෙන්නේ කියන්න කරන්න තියෙන්නේ අපේ සිතට පෙනුණු ඇහුණු අද්දකින් මිසක අපිට කවදාව ජීවිතේ හම්බ නොවිච්ච දෙයක් කරන්න කතා කරන්න අවශ්‍ය නැහැ කියලා දන්නවා. එතකොට මට පෙනෙනවනම් යමක් පෙනෙන දේ ඉතුරු නැතුව නැති වෙනවා. එහෙනම් ඇහැ අහකට ගියාම ඒ දැකපු දේ තියෙනවද? දැකපු දෙයක් නැද්ද කියලා ආයෙ කතා කරන්න අවශ්‍ය නැහැ. ස්පර්ශ ආයතනයේ නිරෝධයෙන් මොනවද ඉතුරුද කියලා අහන්න ඕනේ නැහැ කියන තැනකට නුවණ එනවා. කියනවනම් මට දැන් තේරෙන්නේ ඒ ස්පර්ශ ආයතනය කියනකොට අපිට නුවණ තේරෙන්න තුන ඊට පිටිපස්සේ නුවණත් එක්කම ওই කතාව අපිට තේරෙන්නේ.
එන්නෝ අපි ඊයේ කියපු ටික එන්නෝනේ පටිච්චසමුප්පාද සිද්ධිය. දැන් අපි ඔය කිව්වම කෙනෙක් අල්ලන්න පුළුවන් ආ ස්පර්ශනේ සරණ ස්පර්ශනේ. නමුත් ඕකේ පිටිපස්සේ නෝනත් එක්කමයි ඔය ටික දකින්න ඕනේ. ස්පර්ශ නිසා මටගත්ත ස්පර්ශ වෙනදී නිරෝධ වෙනවා කියලා ඔය ටික දැක්ක කියලා හරි ඒක හරියන්නේ නැහැ. ඕකේ පිටිපස්සේ ධර්ම පිට මේ නෝනත් එක්කම අපි මේ කියන්නේ. ඒක අවිද්‍යාව. මොකද ඒ නිසා තමයි අපි සත්‍යවිසුද්ධිය අනුක්‍රමයක් ආවේ. ditthිවිසුද්ධිය නාම රූප දැකලා ඒ නාම රූප දෙකට පටිච්චසමුප්පන්න ධර්මතාව ටික හරහා මේ ඇවිල්ලා වර්තමානයේ ඒ උදේවැය දකිනකොට මෙතන පිරිසුදු කරගෙන තියෙන්නේ දැන්. තේරුණාද? ඒ කියන්නේ දැන් මේ නාම රූප දෙක නිකන් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දන්නවා. අවිද්‍යාව කර්ම නිසා විඥානය දැකගෙන නාම රූප කියනකොට ඊය කතා කළා වගේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් නාම රූප දෙක නිසාම ආයතන පිළිලා ආයතන නිසාම ස්පර්ශ වෙලා කියලා මේ සිද්ධිය හොඳට දැන් ස්ථාවර. ඒ ටික ගන්න. ඒ නුවණින් මොහු කරපු ප්‍රතිපදා ඥාන දර්ශනයක් මම මෙයාට උදේව විඥානය කියලා වර්තමානයේ හම්බ වෙනකොට. එතකොට ඒ අර ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙනකොට මේ අනුක්‍රමයේ මේ ටික එනවා. එන්න ඕනේ. ඒ එන්නේ හින්දා ඒ කල්යාණ මිත්‍රයන් ධර්ම සාකච්ඡා කර කතා කර මේ යන්න ඕනේ ගමනක් කියලා කියන්නේ. මොකද ඒ තැන්වලදී ඒ ධර්ම සම්මර්ෂණයට අපිට උදව්ව ලැබෙන්න ඕන. මේ අහනකොට කැලල ගහ ප්‍රමාණයෙන් තනකින් අල්ලගන්නවා එයා දැකිනේදී. ඊට පස්සේ තාක්ෂණික මේ කොහොම එකම විදිහට මුලින් ඉඳලම කැලල ගහ දකින්න විදිහක් නෑ ඒ කාල හතරදී. ඒ කාල හතරදී. ඒ නිසා බණ ටික අහනකොටමත් මම දකින්නේ මගේ ටික. තව කෙනෙක් දකින්නේ ඒ ටික. ඒ නිසා බණ ටික අහනකොට කැලල ගහ ප්‍රමාණ වගේ මුලින් ඉඳලම කැලගහ පායන කාලෙට දළු දාන කාලෙටයි පොළු ගණව වැඩිලා තියෙන කාලෙටයි වීදිලා තියෙන කාලෙටයි කියලා හතරම දකින්න ඕනේ. අපි දකින්නේ අපි අර දන් ටිකන්නේ අල්ලගන්න. ඒක දැන් හරියටම දැන් බුදුරජාණන් වහන්සේ කාලේ කමඨහන කරගෙන ආපහු එන්නේ ආශ්‍රයක්ෂය කරගෙන කියලා කියන්නේ ඒකයි. ඉස්ලාම කෙරවලත් අහගන්න. ඊට පස්සේ එතෙන්ද සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන ඉඳි මේක සැකයක් නැහැ. මේ ටිකක් දන්නවා අතෙන්ට. ඊට පස්සේ ගියාම ප්‍රශ්නකුත් නැහැ. ඒකයි. එතකොට දැන් අපි භාවනාවක් කියලා කමඨහනක් ගැන මම ලේසියකට කතා කරන්නේ නැත්තේ තේරුමක් නැහැ. එතකොට කෙනෙකුට කමඨහනක් දෙනවා නම් මේක මොකද්ද මේ අතට දුන්නේ මොකටද මේක දුන්නේ මොකද්ද මේකෙන් කරන්නේ මොන මේක කොන්නකොට මොකද්ද වෙන ලාභේ කියලා මේ ටික කියලා දෙන්න වෙනවා මොන හරි දෙන්න ඉස්සෙල්ලා ඒ වගේ ඉස්සෙල්ලා වෙලාම අනුපාදා පරිනිර්වාණය කියන තැන පෙන්නලා මෙන්න මේ අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් කරගන්න කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණු මේ සිතක් හදාගන්න විමුක්ති මනසක් හදාගන්න කියන ටික පෙන්නලා ඊට පස්සේ පෙන්වන්න ඕනේ අනුපූර්ව මෙන්න මෙහෙම යන්න තියෙන්නේ කියලා. පෙන්නලයි මේ ටික පනවන්න ඕනේ. ඒ නිසා මෙහෙම කරන්නේ. ඔය ආනාපාන සතිය වඩන්න නාම රූප ධර්මයන් බලන්න කියලා ඔය ටික දුන්නට දැන් අපි දන්නවා එතකොට මේක මේ බොහොම හෝඩිය පන්තියේ වැඩ. හැබැයි මෙතනින් ගොඩ යන්න බෑ. මේ ටික නැතුව ගොඩ යන්නත් බෑ. ඒ හින්දා එහෙම දන්න කෙනා මේ ටිකේ මොන විදිහට මොන ආකාරයේ දක්ෂ විදිහට දැක්කා. එයා දන්නවා මේ මට්ටමේ මේ පන්තිය පාස්. දැන් ඊගා පන්තිය ඉගෙන ගන්න වෙනවා. පළවෙනි පන්තියේ හෝඩියේ පන්තියේ දක්ෂ වැඩ කළා පන්තිය පළවෙනිය වුණා පාස් වුණා කියලා දැන් හරි කියලා කෑ ගහගෙන ගෙදර ගියට හරියන්නේ නැහැ නේද? ඒ වගේ දැන් ඊගාවට ඊගා පන්තිය තියෙනවා. ඒ වගේ මේ මට්ටමේදී දක්ෂ වුණාමයි ඊගාව පන්තියට පාස් වෙන්න පුළුවන්. ඊගාව මට්ටමේ ඥාන දර්ශන නිවර්ණ ධර්ම දුරු වෙන මට්ටමට අපිට එන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා ටික පනවනවාම ඒ ටිකේ අප්‍රමාදීව කටයුතු කළාමයි තමන් කෙරෙහිම නුවණ උපදිනවා. තමන්ටම අනුකම්පෙන් ටික නුවණ උපදිනවා. ඒ මට්ටමට නිවීමක් නැතුව නෙමෙයි, ඒ මට්ටමට සතුටක් නැතුව නෙමෙයි, ඒ මට්ටමේ සංසිඳීමක් නැතුව නෙමෙයි තියෙනවා. ඒ මට්ටමේ කෙලෙසුන්ගේ මිදීමක් තියෙනවා. අනුක්‍රමයෙන් මිදි මෙන්න මේ තැන දක්වා යනත් අතර වෙන කරන්න බෑ, සතුට වෙන්න බෑ. කියන කාරණාව. හරි. එහෙනම් ඒ වගේ මෙන්න මෙහෙම දර්ශන විසුද්ධියක් තියෙන ස්පර්ශ ආයතන 6 හරහා
මේ කියන කාරණාව තේරුම් ගන්න තේරුම් අරගෙන මේ ඒ වගේ තැනකට යන්න මූලික අඩිතාලන හැටියට මේ විදිහට භාවනා කරනකොට මොනවද ගැටලුවක් තිබුණත් ඒ සමාජ ධර්මයන්ක තව අදහසක් දැන් සමහර තැන්වල අර්ථ දක්වනෝනේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ හිස් තැනක් කියලා. දැන් මේ ස්පර්ශ ආයතන 6කට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැට ගහ ගන්න ඕනේ නෑනේ. ස්පර්ශ ආයතන 6 අතහැරලා ශුන්‍යතාවය කරමුණු වෙනවනේ. තේසන් ආමගින්ම ඒ කියන්නේ දැන් හොඳට පෙන්නනවානේ දොරටු පාලයාගෙන් අහලා තීව්‍ර දූතල ජීවල ඌ පරිදි වචනේ පවරලා දෙනවා. ඒ දොරටු ඒ ස්පර්ශ ආයතන හරහා නිවන සාක්ෂාත් වෙනවා. එතකොට ඒ ස්පර්ශ ආයතන හරහා නිවන පණිඩිය ලැබෙන්න විනාඩි අෂ්ටාංග මාර්ගයක් හරියනවා. ඒ අරමුණේම තියෙනවා. එතකොට කියනවා ඒ ආපු පාරෙන්ම ඇවිල්ලා වෙන පාරකින් එතකොට වෙන පාරකින් ගිහිල්ලා තියෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ විලා නැත්තේ.